समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝහංති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා සාංසාරික වශයෙන් දුක් විඳගෙන යන සත්වයාට ඒ සාංසාරික දුක්ඛිත ජීවිතය කෙලවර කරන්න අවිද්‍යාව මූලික වෙච්ච පටිච්ච සමුප්පාද චක්‍රයෙන් මනසේ මිදෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව ලෙස ලෝකයට දේශනා කරලා ඒ අවිද්‍යාව කියන ධර්මතාවය ප්‍රහීන කිරීමෙන් ක්‍රමානුකූලව සංස්කාර නිරුද්ධ වෙන ආකාරයත් සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන පිළිවෙලින් නාම රූප ආදී ධර්මතාවයන් නිරුද්ධ වෙන ආකාරයත් වශයෙන් සංසාර දුකින් නිදහස් වෙන ක්‍රමවේදය පිළිබඳව දේශනා කරපු සම්මා සම්බුද්ධ ශාසනයක තමයි ඔබත් මමත් අපි කවුරුත් මිනිසත් බවක් ලබාගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් මනසකුත් ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මනසකුත් ඒ ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරයකුත් සකස් කරගෙන තියෙන්නේ. පින්වත්නි, මෙන්න මේ අවිද්‍යාව මූලික වෙච්ච සංසාර දුක කෙලවර කරන්න නම් අවිද්‍යාව කියන පිළිකාවම අයින් කරන්න ඕනේ කියන කාරණාව අපි විටින් විට ධර්මදේශනා ඔස්සේ ඔය පිංගුතුලට දේශනා කළ බව මතක ඇති. පිංගුත් මේ අවිද්‍යාව දුරු කරන්න නම් මේ අවිද්‍යාව ඇති වෙන ධර්ම, ඒ කියන්නේ මේක සරලව ගත්තොත් එහෙම නාම රූප පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටීන් ක්‍රමානුකූලව දුරු කරන්න ඕනේ. ඒ නාම රූප පිළිබඳව වරදවා ගැනීම කියන්නේ දුක නිසියාකාරයෙන් දුකක් විදියට පිරිසිදු දකින්න තාක්, දුකට හේතුව දකින්න තාක්, දුක නැති කිරීම දකින්න තාක්, නැති කිරීමේ මාර්ගය දකින්න තාක් අවිද්‍යාව කියන එකකින් ගැලවෙන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මග්ග සත්‍ය කියන ආර්ය සත්‍ය ධර්මයන් මූලික වෙලා පින්වත්නි මේ ධර්මතාවයන් ගවේෂණය කරන කෙනෙක්ට බොහෝම වටින ධර්ම කොටාසයක් ලියවිච්ච පිටකයක් තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. ඔය පින්වතුන්ලා දන්නවා. අපි කාලයක ඉඳලා අභිධර්ම පිටකයේ මුල් වෙලා ලෝකයට දායාද වෙච්ච බොහෝම වටිනා ග්‍රන්ථයක් වෙන අභිධර්මාර්ථ සංග්‍රහය ඔස්සේ මේ පරමාර්ථ ධර්මයන් ප්‍රායෝගික ජීවිතයට ගලපගන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව විස්තර විභාග කරමින් ධර්මදේශනා මාලාවක් සිද්ධ කරගෙන ආවා. එහෙම එන අපි පහුගිය දවසක පිළිවෙලෙන් අකුසල සිත් පිළිබඳවත් අනතුරුව ඒ අකුසල චෛතසික අකුසල සිත්වලට සංප්‍රයෝග වෙන්නේ කොහොමද කියන කාරණාවත් පිළිබඳව පසුගිය ධර්මදේශනාවේදී සාකච්ඡා කළා. පහුගිය ධර්මදේශනාව ශ්‍රවණය කරපු කෙනෙක්ට පැහැදිලිවම තේරෙනවා ඇති අකුසල චෛතසික 14 අකුසල සිත් 12 යෙදෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. පිටකදී අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ දැන් මේ අපි දන්නවනේ අකුසල සිත් ගැන අපි ඉගෙන ගත්තා. අකුසල සිත් 12ක් තියෙනවා. ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. මෙන්න මේ අකුසල සිත් 12ට සංප්‍රයෝග වෙන චෛතසික 14ක් තියෙනවා. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච කියන සබ්බ අකුසල සාධාරණ චෛතසිකත්, ලෝභ, දිට්ඨි, මාන ආදී අකුසල චෛතසික ධර්මයන්ුත්. මෙන්න මේ චෛතසික සිතට සංප්‍රයෝග වෙලා තමයි අකුසල සිත් ඒ හැඩතල වලටපත් වෙන්නේ. කියන්නේ ලෝභ මූලික එකක් බවටපත් වෙන්නේ. ද්වේෂ මූලික එකක් බවටපත් වෙන්නේ. මෝහ මූලික එකක් බවටපත් වෙන්නේ. පින්වත්නි, මෙන්න මේ චෛතසික ටික සංප්‍රයෝග වෙලා යම් කෙනෙක් ඔන්න ඔය අකුසල් සිත් 12න් අකුසල කර්මයක් කළොත්
එයාට කරන්න පුළුවන් සියලු අකුසල කර්ම ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා දස අකුසල කර්ම කියලා. මොනවද? දස අකුසල කර්ම. කෙනෙක් පින්වත්නි මෙන්න මේ අකුසල් සිත් මුල් වෙලා වරදක් කරනව නම් එයාට කළ හැකි කර්ම වශයෙන් පෙන්වලා දස අකුසල කර්මයක් ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඔය පින්වතුන්ලා දන්නවා මොනවද දස අකුසල කර්ම? මම කලින් දවසකදී ධර්මදේශනාවකදී සිහිපත් කළා ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්පප්පලාපය, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මෙන්න මේ 10. මේවා පින්වත්නි ලියා ගන්න. මොකද දැන් ওই පින්වතුන්ලා දන්නවා අකුසල් සිත් 12යි. චෛතසික 14යි. ඒ දෙක සංප්‍රයුක්ත වෙන්නේ කොහොමද? දැන් මේ කියන්නේ එහෙම සංප්‍රයුක්ත වෙලා ඇති වෙන අකුසල් සිත් 12න් ඔය පින්වතුන්ලට සිදු කරන්න පුළුවන් අකුසල කර්ම මොනවද කියන එක සම්බන්ධව. එහෙම ප්‍රධාන වශයෙන් 10ක් දකින්න පුළුවන්. ඒවට කියන්නේ දස අකුසල කර්ම කියලා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්පප්පලාපය, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන 10 තමයි. පින්වත්නි මෙන්න මේ දස අකුසල කර්ම කරන්න පුළුවන් 3 ආකාරයක් තියෙනවා. එකක් තමයි කාය කර්ම වශයෙන්. දෙවෙනි එක වචී කර්ම වශයෙන්. තුන්වෙනි එක මනෝ කර්ම වශයෙන්. ඒ කියන්නේ මේ දස අකුසල කර්ම කරනවා නම් එක්ක කයෙන් කරන්න ඕනි, එක්ක වචනයෙන් කරන්න ඕනි, එක්ක මනසෙන් කරන්න ඕනි. එනිසා මෙන්න මේ තුනට කියනවා තුන්දොර කියලා. කායද්්වාරය, වාග්ද්වාරය, මනෝද්වාරය. කායද්්වාරයෙන් කරන්න පුළුවන් අකුසල කර්ම තමයි දැන් ඔය 10න් ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමේසු මිච්ඡාචාරය කියන තුන කාය කර්ම තුනක් කියන එක සිහිපත් කරලා තියෙනවා. ඒක කායද්්වාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. තේරුණාද? ඊළඟට මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියන 4. දැන් ප්‍රාණඝාත, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාය කර්ම. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියන්නේ වාක් කර්ම 4. දැන් පාණාතිපාතා, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාර කියලා කියන්නේ කාය කර්ම 3. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියලා කියන්නේ වාක් කර්ම 4. හරි? මනෝ කර්ම 3යි අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන 3. තේරුණාද මම මේ කියන එක? කාය කර්ම 3යි, මනෝ කර්ම 3යි, වාක් කර්ම 4යි. ඔහොම තමයි දස අකුසල කර්මපත ద్వාර වශයෙන් බෙදීමට ලක් කරාම ලක් වෙන්නේ. පින්වත්නි මෙතනදී හැබැයි මෙහෙකුත් තියෙනවා. දැන් කායද්්වාර කියලා කියන්නේ ඒ කර්ම කයෙන්ම විතරක් කරනවා කියලා එහෙම නෙමෙයි. කායද්්වාරේ බාහුල්‍ය වුත්තිතෝ කාය කම්මං නාම. ඒ කර්ම පින්වත්නි වැඩි වශයෙන් පවතින්නේ. බාහුල්‍ය වුත්තිතෝ කියන්නේ බෙහෙවින් පවතින්නේ කායද්්වාරේ නිසා. කය මුල් වෙලා නිසා ඒවට කියනවා කාය කර්ම කියලා. තේරෙනවද? ඒකට පින්වත්නි බාහුල්‍ය වුත්තිතෝ. ඒ කියන්නේ බහුල වශයෙන් දැන් උදාහරණයක් විදිහට මේක වාක් කර්මයේත් අල්ප වශයෙන් යෙදෙනවා. පින්තුලට පැහැදිලි කරලා දෙන්න. මේක කාය කර්මයට දාලා තිබ්බට පාණාතිපාත, අදින්නාදාන, කාමීස මිච්ඡාචාරා කියන ඒවා මේක වාක් කර්මයේත් අල්ප වශයෙන් යෙදෙනවා. හැබැයි බෙහෙවින් හැසිරෙන්නේ කොයිද? කායද්්වාරිය මුල් කරගෙන. හරියට අර වැද්දට වනචර කියලා කියන්නේ වැද්දා කියන කෙනාට වනචර කියලා කියන්නේ එයා වැඩිපුර චර කියන්නේ හැසිරෙනවා කියන එකනේ. වැඩිපුර හැසිරෙන්නේ වනේ. ඒ නිසා යාට කියනවා වනචර කියලා. වනේ හැසිරෙන. හැබැයි වැද්දා ගමට එන්නේ නැද්ද? වැද්දා ගමටත් එනවා. හැබැයි යාට අපි වනචර කියලා කියන්නේ එයා වැඩිපුර හැසිරෙන්නේ කැලේ නිසා. අන්න ඒ වගේ මේක අල්ප වශයෙන් වාග්ද්වාරයේ යෙදුනත් බෙහෙවින් පවතින්නේ බාහුල්‍ය වුත්තිතෝ කායද්්වාරේ. කායද්්වාරයේ තමයි බහුල වශයෙන් පවතින්නේ. අන්න ඒ නිසා කියනවා කාය කර්මත්‍රය කියලා. එතකොට වාක් කර්ම, මනෝ කර්මත් මේ ආකාරයෙන්ම දරා ගන්න ඕනේ. කායද්්වාරේ පවත්තං කම්මං කාය කම්මං. ඒ වගේම තමයි වචීද්්වාරේ පවත්තං කම්මං වචී කම්මං. මනෝද්්වාරේ පවත්තං කම්මං මනෝ කම්මං. ඒවා ඒ කර්ම සිද්ධ වෙන්නේ බාහුල්‍ය වශයෙන් එතන නිසා ඒ නම ඒකට විවහාර කරලා තියෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මේකේ තව ප්‍රභේදයක් තියෙනවා. මේවා ඔක්කොම අපි දැනගෙන ඉස්සරහට යනකොට පින්වත්නි අපිට මේවා ගැන හාත්පස අවබෝධයක් එනවා. මේකේ ඊළඟ ප්‍රභේදය තමයි ඔය පින්තුල්ලා තේරුම් ගන්න. දැන් මේ අකුසල කර්ම 10න් කාය කර්ම 3 තියෙනවනේ. මේ කාය කර්ම 3 කායද්්වාරයේත් වාග්ද්වාරයේත් විතරයි උපදින්නේ. මනෝද්්වාරයේ උපදින්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කියන අකුසල 3 කිසි විටක මනෝද්්වාරයේ වෙන්නේ නැහැ. තේරුණාද? එනිසා අත්තසාලිනී අට්ඨකථා විශේෂයෙන්ම කියනවා අකුසලංහි කාය කම්මං කාය වචී ద్వාරේසු සමුට්ඨාති න මනෝද්්වාරේ. තත අකුසලං වචී කම්මං. ඒක මනෝද්්වාරේ හටගන්නේ නැහැ කියන එක සිහිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි දැන් මේ බලන්න.
ඔන්න කෙනෙක් තමන්ගේ අතින්ම සත්ත්වඝාතනයක් කරනවා. නැත්නම් අනුන්ගේ දේවල් හොරකම් කරනවා. නැත්නම් කාමයේ වර්ධවා හැසිරෙනවා. එයාට පින්වත්නි දැන් එයාගේ කර්මය කායද්්වාරයයි. තේරුණාද? හැබැයි වෙනත් කෙනෙකු මෙහෙවනවා කියලා හිතන්නකෝ අන්න අහවල් කෙනාව මරන්න. හරිද? අහවල් කෙනාගේ ජීවිතින්ද්‍රයෙන් තොර කරන්න. අහවල් බඩුව හොරකම් කරගෙන එන්න. ආදී වශයෙන් මෙහෙවුවොත් අන්නේ අනකොට කරන පුද්ගලයාට ඒ අකුසල කර්මය පරිපූර්ණභාවයට එන්නේ වාග්ද්වාරේ. තේරුණාද මම කියන එක? එයාට ඒක කායද්්වාරිකව නෙමෙයි අකුසල කර්මයක් බවට පත් වෙන්නේ. වාග්ද්වාරේ පත් වෙන එකක්. ඒ නිසා තමයි කායද්්වාර වාග්ද්වාර දෙකේ හටගන්න ක්‍රමය මේ විදිහට ප්‍රභේද වශයෙන් දක්වලා තියෙන්නේ. පින්වත්නි මේවා ගැන දැනගන්නවා නම් දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා. හරිද? හැබැයි එකවර ඔළුවට ඔක්කොම දාගන්නවටත් වඩා අවශ්‍ය තැන්වලදී අවශ්‍ය ටික ඉගෙන ගන්න එක තමයි අපේ ජීවිතේට මේ අභිධර්මයේ ජීවිතයට එකතු කරගන්න යන ගමනේදී වටින්නේ. ඉතින් මේකේ තවත් එක කතාවක් විතරක් පැහැදිලි කරන්නම් බලන්න මේවා කොච්චර සියුම්ද කියලා. දැන් පින්වත්නි ප්‍රාණඝාතය කියලා හිතන්නකෝ. ඔන්න කෙනෙක් දැන් මේවා කර්මපතභාවයට පත් වෙන නොවන හැටි. මේවා අපි ඔක්කොම ඉගෙන ගන්න ඕනේ පින්වත්නි. මේවා ඉගෙන ගත්තොත් තමයි Tamanට Tamanගේ ජීවිතය පිළිබඳව මනාව වූ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. Tamanට Taman කරන්න යන ක්‍රියාව පිළිබඳව මනාව වූ සිහියක් නුවණක් වීරයක් ඇති කරගන්න පුළුවන්. Tamanට යම් වරදකින් මිදෙනවා නම් මිදෙන්න පුළුවන්. මේවා දැනගත්තාම ඒ වගේම පින්ගන්නේ මිදෙන්න හිතෙනවා. දැන නොගත්තාම කොහොමද මිදෙන්නේ කියන්නකෝ. ඒ නිසා මේවා දැනගන්න ප්‍රමාණයම තම තමන්ව ධර්මයේ තුල හික්මවන්න උදව් පිණිස උපකාර පිණිස පවතිනවා කියන එක දැනගන්න ඕනේ. ඔන්න පින්වත්නි එක උපමාවක් කියන්නම්. දැන් අපි හිතමු යම්කිසි පුරුෂයෙක් මුව අල්ලන්න කියලා හිතාගෙන තමන්ම දුනු හී දඬු පිළියෙල කරගෙන වනයේට යනවා. දැන් මේ යනකොට පින්වත්නි මෙයා දැන් ප්‍රාණඝාතයකටනේ යන්නේ. දැන් මෙයාගේ කාය දුස්චරිත තමයි මේ ඔක්කොම. දුන්න සකස් කරන එක, ඊතලය ගන්න එක මේ ඔක්කොම. අඩුම ඒ සිටිවිල්ලෙන් මන් දැන් මුව මරන්න යන්න කනවා කියලා කෑවත් ඒක අකුසල, කියන්නේ දුස්චරිතයක් බවට පත් වෙනවා. කායද්්වාරික වශයෙන්. හැබැයි මෙයා දැන් කැලේට ගිහිල්ලා මෙයාට කිසිම මුවෙක්ව අහුවෙන්නේ නැහැ. අන්න දැන් මුවෙක්ව අහුන්නේ නැති වුනහම මොකද වෙන්නේ? මෙයාට ප්‍රාණඝාතය කියන අකුසලය කර්මපතයක් ගන්නට යන්නේ නැහැ. හැබැයි කාය දුස්චරිතය තියෙනවා. එතනින් ලැබිච්ච කර්මයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන්න පුළුවන්. කර්මපත ගන්නට යන්නේ නැහැ. මොකද මෙයා සතාව මැරුවේ නැති නිසා. තේරුණානේ? ඒ නිසා ඒ වහුදු කාය දුස්චරිත විතරයි. හැබැයි මෙන්න මෙතනදී මේ ප්‍රභේදය තේරුම් ගන්න. දැන් පින්වත්නි එහෙමයි කියලා හිතන්න එපා. අනේ එහෙනම් අපි බේරුණානේ කියලා. ඒ පින්වත්නි ප්‍රාණඝාත අකුසල කර්මයෙන් විතරයි මේ බේරිලා ආවේ. හැබැයි ওই පින්වතුල දන්නවද දස අකුසල කර්මවල තියෙනවා ව්‍යාපාද කියලා එකක්. ව්‍යාපාද කියලා කියන්නේ හිතසුඛං ව්‍යාපජ්ජති ඒතේනාති ව්‍යාපාදෝ කියනවනේ. හිතසුඛං ව්‍යාපජ්ජති. හිත සැපය වනසයිද? ව්‍යාපජ්ජති කියන්නේ වනසනවා කියන එක. පින්වත්නි දැන් ඔන්න ව්‍යාපාදයේ කියන අකුසලයේ සිද්ධ වෙන විදිය හොඳට තේරුම් ගන්න. ওই පින්වතුල ප්‍රාණඝාතය දිහා විතරයි බොහෝ අය බලන් ඉන්නේ. මේ ව්‍යාපාදයේ කියන එකට පින්වත්නි අංග දෙකයි තියෙන්න ඕනේ. මේකේ ස්වභාවය තමයි ව්‍යාපාදය කියන්නේ අනුන් නැසෙත්වා කියලා පතන එක. අනුන් නැසෙත්වායි කියලා පැතීම නැත්නම් අනුන්ගේ විනාශය කැමති බවට කියනවා ව්‍යාපාදය කියලා. එතකොට යම් කෙනෙක් පින්වත්නි කවර හරි සත්වයේ කෙරෙහි නැත්නම් අනිෂ්ඨාරම්මණයක් විදියට වැටහිලා කැමති නැති ආරම්මණයක් විදියට වැටහිලා දෝමනස්සේ උපදවාගෙන ඒ සත්වයා නැසේවායි කියලා සිතපු ගමන් මේ ව්‍යාපාද අකුසල කර්මපතයක් බවට පත් වෙනවා. දැන් කෝප වීම මාත්‍රයක් විතරක් ආවොත් ඒක ප්‍රවෘත්ති විපාක පමණයි. ප්‍රතිසන්දි විපාකයක් ගෙනල්ලා දෙන්නේ නැහැ. කියන්නේ කර්මපතයක් ගන්නට යන්නේ නැහැ. කෝප වීමක් විතරක් ආවොත්. හැබැයි සත්වයකු වන බව ඔහුගේ විනාශයේ පැතීම කියන මෙන්න මේ අංග දෙක සම්පූර්ණ වුණොත් එයා සත්වයෙක් කියලා දැනගන්නවා. එයාගේ විනාශය පතනවා. මෙන්න මේ අංග දෙක සම්පූර්ණ වුණ ගමන් එයාට පින්වත්නි ව්‍යාපාදයේ අකුසල කර්මපතයක් බවට පත් වෙනවා. දැන් කෝප වීම මාත්‍රයේදී දැන් කේන්ති යනවා. හැබැයි විනාශය පතන්නේ නෑ. අනේ මෙයාව මෙහෙම වෙනවා නම් හොඳයි කියලා. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාදයේ අකුසල කර්මපතයක් බවට පත් වෙන්නේ නෑ. කොයි වෙලේක හරි අකුසල ප්‍රවෘත්ති විපාකයේ විතරක් ගෙනල්ලා දීලා ඒක සංසිඳල යනවා. හැබැයි ව්‍යාපාදීව එයා සත්වයක් වෙන බව දැනම කෝප වීම මාත්‍රයෙන් නවතින්නේ නැතුව ඔහුගේ විනාශය පැතුවොත් අංග දෙකයි පූර්ණභාවයට එන්න ඕනේ. සත්වයක වීමත් ඔහුගේ විනාශය පැතීමත්. මේ දෙකෙන් ව්‍යාපාදයේ කියන එක කර්ම පතයක් බවට පත් වෙනවා. අන්න දැක්කද? එනිසා සිතවිලි මාත්‍රයෙන්වත් නැසේවා කියලා පතන්න හොඳ නැහැ. නැසේවා කියලා පතපු ගමන් ඒක එයා හිතනවා මම හිතුවට මැරුවේ නෑනේ කියලා. ප්‍රාණඝාතයෙන් කර්මපතයක් වෙන්නේ නැහැ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ව්‍යාපාදයෙන් කර්මපතයක් බවට පත් වෙලා. අන්න බලන්න. මේකේ විපාකය ලැබෙන්නේ මෙන්න මේ විදිහට. ඒ සිතන කෙනා ගුණහීනයෙක් නම්, ඒ කියන්නේ එයා තෙරුවන් සරණ ගිහිල්ලා නැති, සිල් රකින්නේ නැති, ඒ වගේ ශ්‍රද්ධාව මදි, නුවණ මදි, ප්‍රඥාව මදි කෙනෙක් නම්
එයා කෙරෙහි සිතන කර්මය අල්පසාවද්දයි. ඒ කියන්නේ ඒක මහාසාවද්ද භාවයට යන්නේ නැහැ. හැබැයි එයා ගුණවතෙක් නම්, කියන්නේ එයා සිල් රකින්න කෙනෙක් නම්, එයා සමාධිය වඩන කෙනෙක් නම්, එයා තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනෙක් නම්, අන්න ඒ වගේ කෙනෙක් කෙරෙහි මේ සිතවිල්ල හිතුවොත් පින්වත්නි, ඒක මහාසාවද්ද අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න, ඒ සිතන සිතවිල්ල ගුණ හීන කෙනෙක් නම් අල්පසාවද්දයි, ගුණ මහත් කෙනෙක් නම් මහාසාවද්ද භාවයට පත් වෙන බව දැනගන්න. මේ කර්මය ද්වේෂ මූලික සිතක්, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අකුසල් සිතකින් තමයි මේක සිද්ධ භාවයට පත් වෙන්නේ. විපාක වශයෙන් ප්‍රතිසන්දිය ගෙනල්ලා දුන්නොත් කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් වැටහිලා එහි විපාක වශයෙන් මරණින් මත්තේ ගිහිල්ලා සතර පාදුකට වැටෙනවා. තේරුණාද මම මේ කියන එක? දැන් තේරෙනවද මේ දස කුසල කර්ම පිළිබඳව ඉගෙනීමේ වටිනාකම? මේක හොඳට අහගන්න. මෙන්න මේ දස කුසල කර්මපත පිළිබඳව ඉගෙන ගන්න කියන්නේ ඒකයි. එකින් එක දැනගෙන හිටියාම තමන් තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය කොයි ආකාරයේ එකක්ද කියන එක අපිට හරියටම අල්ලගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. අපි යමු මේ දස කුසල කර්ම එකින් එක අරගෙන මේක විස්තර විග්‍රහයට. පින්වත්නි මේකත් මතක තියාගන්න. මේ හැම දස අකුසලයෙන් එක ගානෙම අරගෙන දැන් අපි ප්‍රාණඝාතය ගන්නවා. ප්‍රාණඝාතයේ තියෙනවා පින්වත්නි අංග පහක්. ඒ කියන්නේ දැන් ප්‍රාණඝාතය සම්පූර්ණ භාවයටපත් වෙන්නේ අංග පහක් සම්පූර්ණ වුණොත් විතරයි. මොනවද? එයා සතෙක් වෙන්න ඕනේ. සතෙක් බව දැනගන්න ඕනේ. සත්වයා මැරීමට සිතක් ඇති වෙන්න ඕනේ. සත්වයා මැරීමට උපක්‍රමයක් නැත්නම් ප්‍රයෝගයක් යොදන්න ඕනේ. සත්වයාගේ මරණය සිදු වෙන්න ඕනේ. මේ ප්‍රාණඝාතයට ලක් වෙන කෙනා සතෙක් වෙන්නත් ඕනේ. සතෙක් බව දැනගන්නත් ඕනේ. ඒ සතාව මරන්න සිතක් ඇති වෙන්නත් ඕනේ. සත්වයා මැරෙන්න උපක්‍රමයක් නැත්නම් ප්‍රයෝගයක් යොදන්නත් ඕනේ. සත්වයාගේ මරණය සිද්ධ වෙන්නත් ඕනේ. පින්වත්නි යම් වෙලාවක මෙන්න මේ අංග පහ කියන එක කර්මයේ සම්පූර්ණ භාවයට ආවොත් එයාට ඒ අකුසල සිත කර්මපතයක් බවට පත් වෙනවා. කර්මපතයක් බවට පත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි ඒක ප්‍රතිසන්දි විපාකයක් දක්වා අරන් යන්න. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් ද්වේෂ මූලික සිතින් සත්වයක් මරනවා. එයාට ඊළඟ ජීවිතේ නරකයක උප්පත්තිය ලබන්න එන්නේ අකුසල කර්මයේ හේතු වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ අංග සම්පූර්ණ නොවි දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත් ඇති වෙනවා. හැබැයි කර්මපතේ පූර්ණ භාවයට යන්නේ නැහැ. හැබැයි අර ව්‍යාපාදයේ කියන එකෙන් කර්මපතේ පූර්ණ භාවයට යන්න පුළුවන්. මං කියන්නේ ප්‍රාණඝාතයෙන් මෙතනදී පූර්ණ භාවයට යන්නේ නැති නිසා එයාට පින්වත්නි මේ ප්‍රාණඝාතයේ නිසා ගිහිල්ලා ප්‍රතිසන්දිය ඇති වෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාදයේ නිසා ඇති වෙන්න පුළුවන් කියන එක මතක තියාගෙන ඉන්න. හරි? එනිසා යම් කර්මයක් කර්මපතයක් බවට පත් වෙනවා කියන්නේ එයාට පින්වත්නි ඒකෙන් ප්‍රතිසන්දිය පවා ගෙනල්ලා දෙන්න පුළුවන් ප්‍රබල කර්මයක් බවට පත් වෙනවා කියන එක. ඒකෙන් ප්‍රවෘත්ති විපාකත් ලැබෙනවා. හරි? ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ප්‍රතිසන්දිය ලැබලා දෙන එක තමයි මේක විශේෂත්වය. ඒ නිසා මේ හැම එකකම ප්‍රාණඝාතී, අදින්නාදානී, කාමේසුමිච්ඡාචාරේ, මුසාවාද ආදී මේ හැම එකකම අංග දැනගෙන ඒ අංග පරිපූර්ණ භාවයටපත් නොවි හිටියොත් ඉතින් පින්වත්නි ඇත්තටම විශාල අකුසල් සිද්ධ වෙන ප්‍රමාණය ඊටාම අඩු වෙනවා. මේව දැනගත්තාම. ඒ නිසා අපි එකින් එක මේවා විස්තර විග්‍රහ කරගෙන යමු. දැන් අපි දන්නවා අකුසල් සිත් මොනවද? චෛතසික මොනවද? ඒව සංප්‍රයෝග වෙලා යම් අකුසල් කර්මයක් කරනකොට කර්මපතයක් බවට පත්වන්නේ නම් මේ හැම එකකම අංග පරිපූර්ණ භාවයට පත් වෙන්න ඕනේ. අපි එකින් එක දැන් විස්තර කරගෙන යනවා. ප්‍රාණඝාතය පළවෙනි එක. මේක කායද්්වාරිකයි පළවෙනියටම. ඒ කියන්නේ කායද්්වාරයේ තමයි බාහුල්‍ය වශයෙන් නැති වෙන්නේ. ප්‍රාණඝාතය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සම්මුති අර්ථයෙන් කිව්වොත් සත්වයේගේ මරණය සිදු කිරීම. තේරුණාද? ස්වභාවික මරණය වළකලා ප්‍රයෝගයක් යොදලා උපක්‍රමයක් කරලා යම් කිසි සත්වයක මැරුවොත් සම්මුතියෙන් මම මේ කියන්නේ. එන්නේ සිදු කිරීමට එන්නේ කර්මයට කියනවා ප්‍රාණඝාත කර්මය කළා කියලා. ඔක සාමාන්‍යයෙන් පරමාර්ථමය වශයෙන් සිහිපත් කළොත් පානස්ස අතිපාතෝ පානාතිපාතෝ. පානස්ස. මෙතන පානස්ස කියලා කියන්නේ ජීවිතින්ද්‍රියට. ජීවිතින්ද්‍රිය කියන්නේ පින්වත්නි සාමාන්‍යයෙන් ජීවිතින්ද්‍රිය කියන එක රූප ජීවිතින්ද්‍රිය, නාම ජීවිතින්ද්‍රිය කියලා දෙආකාරයි. මෙතනදී රූප ජීවිතින්ද්‍රිය. ඒ කියන්නේ දැන් නාම ජීවිතින්ද්‍රිය කාටවත් මරන්න පුළුවන් කමක් නැහැ. මොකද නාම ජීවිතින්ද්‍රිය කියන එක පින්වත්නි නිරුත්සාහයෙන්ම ශනියක් පාසා නිරුද්ධ වෙලා යන බැවින්. ඒක මරන්න තියා අල්ලගන්නවත් පුළුවන් කමක් නැහැ. රූප ජීවිතින්ද්‍රිය කියන එක පින්වත්නි රූප ජීවිතින්ද්‍රිය නසන්න පුළුවන්. පානස්ස අතිපාතෝ කියුවේ ඒකනේ. අතිපාතෝ කියන්නේ ඉක්මනින් හැලීම. කියන්නේ අර ස්වභාවික මරණය සිද්ධ වෙන එක නවත්තලා අතිපතනය කරන ප්‍රයෝගයක් යොදලා මගදී මරනවා. මෙන්න මේ රූප ජීවිතින්ද්‍රිය කියන එක අතිපතනයට සිද්ධ කිරීමට කියනවා පින්වත්නි පරමාර්ථමය වශයෙන් ප්‍රාණඝාතය සිද්ධ කරනවා කියලා. එතකොට ජීවිතින්ද්‍රිය දෙකක් තියෙනවා නම් රූප ජීවිතින්ද්‍රිය, නාම ජීවිතින්ද්‍රිය කියලා.
රූප ජීවිතින්ද්‍රිය විතරයි නම් නැති වෙන්නේ නාම ජීවිතින්ද්‍රිය මැරෙන්නේ නැත්තම් පරපණ නැසීම කියන එක සිද්ධ වෙන්නේ කොහොමද? පාණාතිපාත කර්මය සිද්ධ වෙන්නේ කොහොමද? ඒක සිද්ධ වෙන්නේ පින්වත්නි මෙන්න මේ නිසා. රූප ජීවිතින්ද්‍රිය නසපු කල මොකක් වෙනවද? රූප ජීවිතින්ද්‍රිය සහ සම්බන්ධ නාම ජීවිතින්ද්‍රියත් නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා විශේෂම සාදු විලාසනී කියන ටීකාවේ දක්වලා තියෙනවා රූප ජීවිතින්ද්‍රියෙහි විකෝපිතේ ඊතරම් පිටං සම්බන්ධාය විනස්සති. එපමණින්ම එහෙමයි කියලා තියෙන්නේ. රූප ජීවිතින්ද්‍රිය නසපු ගමන් විකෝපිතේ කියන්නේ විනාශ කරපු ගමන් අනිත් නාම ජීවිතින්ද්‍රියත් ඒ සම්බන්ධතාවය විනාශ වෙලා යනවා. ඉතින් මම හිතන්නේ පින්තුලට තේරෙන්නේ නැති මම දැන් ওই පින්තුල්ලා ගැඹුරින් බණ අහන්නත් පුරුදු වෙලා ඉන්න නිසා ටිකක් මම මේව සාමාන්‍ය විදිහටම විස්තර කරගෙන යනවා. ගොඩක් ලිහිල් කරන්න කාලය ගන්නේ නැතුව සම්මුති වශයෙන් සත්‍යාව මැරීම පරමාර්ථ වශයෙන් කිව්වොත් රූප ජීවිතින්ද්‍රිය කියන එක විනාශ කිරීම එයාගේ ස්වභාවික පතනය වීම නවත්වලා ප්‍රයෝග යොදලා බලෙන් අතිපතනය කරන්න යෑමෙන් තමයි පාන අතිපතන. නේද? පානාතිපාත කියන එක සිද්ධභාවයටපත් වෙන්නේ. එවැනි සත්ව ඝාතනයක් සිද්ධ කරද්දී ඒ අකුසල චිත්ත වීතියන්ගේ හටගන්න ජවන සිත් තියෙනවනේ. අන්නේ ජවන සිත්වල ඇතිවෙන චේතනා චෛතසික. චේතනා චෛතසික වලටයි චේතනාහම් වික්කවේ කම්මං වදාමි. නේද? අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ පින්වත්නි අකුසල් සිත්වල පහළ වෙන චේතනා චෛතසිකයට කියන නම. ඒ විතරක් නෙමෙයි. ඒ චේතනා චෛතසිකයත් එක්ක අනිත් සියලුම සංප්‍රයුක්ත ධර්මතාවත් ගන්නවා. නමුත් මෙතනදී චේතනාව ප්‍රධානයි. එන්නේ චේතනා චෛතසිකයන්ට කියනවා පින්වත්නි ප්‍රාණඝාත අකුසල කර්මය සිද්ධ කළා කියලා. තේරුණාද මම මේ කියන එක? අකුසල සිතක ජවන සිත්වල ඇතිවෙන ඒ ජවන සිත්වල සංප්‍රයුක්ත වන චේතනා චෛතසිකයන්ට කියනවා ප්‍රාණඝාත අකුසල කර්ම කියලා. අර්ථ සාධක වන සහ අර්ථ සාධක නොවන නැත්නම් අර කියපු අංග පහ පූර්ණ්‍ය වෙන ඒවට කියනවා අර්ථ සාධක ජවන කියලා. නැති ඒවට කියනවා අර්ථ සාධක නොවන ජවන කියලා. අර්ථ සාධක ජවන වලින් නැත්නම් අංග පහ සම්පූර්ණ වෙච්ච ගමන් මොකද වෙන්නේ? කර්මපත භාවයටපත් වෙනවා. කර්මපත භාවයෝ ඒ විපාක විදියට පටිසන්ධි විපාකත් අනතුරුව ප්‍රවෘත්ති විපාකත් ගෙනල්ලා දෙනවා. කර්මපත බවට නොපැමිණි නැත්නම් අර්ථ සාධක නොවන කර්මයෝ පටිසන්ධි විපාක ගෙනල්ලා දෙන්නේ නැහැ. ප්‍රවෘත්ති විපාක පමණක් ගෙනල්ලා දෙනවා. ඒ අංග පහ තමයි කලින් සිහිපත් කළේ. සතෙකු වෙන්න ඕනේ. සතෙකු බව දැනගන්න ඕනේ. සත්වයා මරන්න සිතක් ඇති වෙන්න ඕනේ. සත්වයා මැරීමට උපක්‍රමයක් නැත්නම් ප්‍රයෝගයක් යොදන්න ඕනේ. සත්වයාගේ මරණය සිද්ධ වෙන්න ඕනේ. පින්වත්නි මෙතනදී සතෙකු වෙන්න ඕනේ කියන එක පැහැදිලි. සතෙකු බව දැනීම කියන එකත් පැහැදිලි. කියන්නේ සත්ව සංඥාව තියෙන්නත් ඕනේ. සත්වයා මැරීමට සිතක් ඇති වෙන්නත් ඕනේ. ඒ චේතනාව සංප්‍රයුක්තුනේ නැත්නම් එතනදී කොච්චර අපේ පිඟුතුල්ලා පාරේ යනකොට කූඹි පෑගෙනකොට අපායට යනවද කියලා අහනවනේ. දැන් එතන චේතනාවක් නැහෙනේ. එතකොට කර්මයක් වෙන්නේ නැහැ. තේරුණාද මම මේ කියන එක? ඊළඟට සත්‍යයේ මරණය සිදුවීම කියන එකත් පැහැදිලි. හැබැයි මේ උපක්‍රම කියන්නේ මොනවද? පිටින් මෙන්න මෙහෙම යොදන්න පුළුවන් උපක්‍රම 6ක් තියෙනවා. ප්‍රයෝග 6ක්. ඒවට කියනවා සාහත්තික ප්‍රයෝගය, ආනත්තික ප්‍රයෝගය, නිස්සග්ගිය ප්‍රයෝගය, තාවර ප්‍රයෝගය, ඉද්ධිමය ප්‍රයෝගය, විඥාමය ප්‍රයෝගය කියලා. සාහත්තික ප්‍රයෝගය තමා විසින්ම මරන්න ඕනේ. කියන්නේ සාහත්තික කියන්නේ ස්වකීය හස්තයෙන්ම මරණය කියන එක සිද්ධ කළොත් ඒක සාහත්තික ප්‍රයෝගයෙන් කරපු එකක්. ආනත්තික ප්‍රයෝගය තමන් මරන්නේ නැහැ. ආනත්තික අනකරලා මරවනවා. අනුන් ලවා මැරෙව්වොත් ඒත් ප්‍රයෝග වශයෙන් ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. නිස්සග්ගිය ප්‍රයෝගය. නිස්සග්ගිය ප්‍රයෝගය කියන්නේ තමන්ගේ අතින් මරන්නෙත් නැහැ. ගලකින්, පොල්ලකින්, දණ්ඩකින්, මුගුරකින් ගහනවා. නැත්නම් වෙඩි තියනවා. මොකක් හරි කරනවා. ඒ වගේ දේවල් කරොත් වෙන්නේ නිස්සග්ගිය ප්‍රයෝගයෙන් තමයි මේ මරණය සිද්ධ කරන්නේ. තාවර ප්‍රයෝගය බොරු වලවල් කැනීම, උගුල් ඇටවීම, අන්න ඒ වගේ දේවල් කරලා මරන්නේ. ද වෙඩි තියන්නෙත් නැහැ, ගහන්නෙත් නැහැ. වලක් කපලා තියලා යනවා. අන්න ඒවට කියනවා තාවර ප්‍රයෝගයෙන් මරනවා කියලා. ඉද්ධිමය ප්‍රයෝගය කියන්නේ 이르දි බලයෙන්. සමහරව 이르දි පොදවාගෙන ඒ වගේ කෙනෙක්ව ලොක් කරන්න, මරන්න, ඒ වගේ දෙයක් කරන්න පුළුවන් එක 이르දි තියනවා ලෝකෙනේ. එහෙම කෙනෙක්ට කියනවා 이르දිමය ප්‍රයෝගය. 이르දියක් පාවිච්චි කරලා මරණයටපත් කළා. ඒක ප්‍රයෝගයක් බවට පත් වෙනවා. අන්තිමක විඥාමය ප්‍රයෝගය. විද්‍යාමය ප්‍රයෝගය කියන්නේ මන්ත්‍ර ගුරුකම් කරන්නේ. අන්නේ මන්ත්‍ර ගුරුකම් කරලා මැරෙව්වොත් ඒත් මේ ප්‍රාණඝාතයට ප්‍රයෝගයක් බවට පත් වෙනවා. මතකයිනේ සාහත්තික තමන්ගේ අතින්, ආනත්තික අනකරවල, නිස්සග්ගිය ගල් පොළු දඬු මුගුරු වලින් ගහලා, තාවර බොරු වලවල් කපලා උගුල් අටවල වගේ දේවල් කරලා, ඉද්ධිමය 이르දි බලය පාවිච්චි කරලා, විඥාමය මන්ත්‍ර ගුරුකම් පාවිච්චි කරලා මෙන්න මේ ප්‍රයෝගයකින් සතෙකු මැරුවොත් ඉතුරු අංග සම්පූර්ණයි නම් ඒක ප්‍රාණඝාත අකුසල කර්මපතයක් භාවයට පත් වෙනවා. මෙතනදී දැන් ප්‍රයෝග 6ක් කියවනේ සාහත්තික, ආනත්තික, නිස්සග්ගිය ආදී වශයෙන්. සාහත්තික, නිස්සග්ගිය, තාවර, ඉද්ධිමය, විඥාමය කියන පහම කායද්්වාරයි.
හැබැයි ආනත්තික ප්‍රයෝගයෙන් මැරෙව්වොත් කියන්නේ අන කරලා මැරෙව්වොත් එතකොට කායද්්වාර නෙමෙයි අකුසලිය සිද්ධ වෙන්නේ මොකෙන්ද? අනකලේ කටින්නේ. කටින් අන කරපු නිසා අකුසලිය සිද්ධ වෙන්නේ වාග්ද්වාරයෙන්. පැහැදිලිනේ? හරි. ඒ වගේම පින්වත්නි විශේෂයෙන්ම මේ ආනත්තික ප්‍රයෝගයෙන් මරනකොට තේරුණා නේද? මේ ආනත්තික ප්‍රයෝගයෙන් මරනකොට අපි දැනගන්න ඕනි කරුණු ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ මේකේ වත්තු කාලෝච ඕකාසෝ ආයුධං ඉරියාපතං කිරියා විශේෂෝති මේ චානත්ති නියාමකෝ කියලා ගාතාවකින් විශේෂ සිහිපත් කිරීමක් කරලා තියෙනවා. මේ ආඥා ප්‍රයෝගය කියන එක කරනකොට වස්තුව කාලය අවකාශය ආයුධය ඉරියව්ව ක්‍රියා විශේෂය කියන මෙන්න මේ කරුණු 6 ඇනවීම සම්බන්ධයෙන් දැනගන්න ඕනි. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. වස්තුව කියලා කියන්නේ දැන් මරන්න නියම කරන සත්වයා. අපි හිතමුකෝ දැන් මරන්න නියම කළා ඔළුවේ තිත් 3ක් තියෙන මුවෙක්ව. හරිද? අපි කියනවා අන්න අර කැලේට එන තිත් 3ක් තියෙන මේ මුවාව මරන්න කියලා. අන්න ඒ තිත් 3ම තියෙන මුවාව මැරුවොත්. තේරෙනවද? ඒ දැන් ඒ කියපු මුවාවම මැරුවොත් එතකොට කරපු කෙනාටත් ප්‍රාණඝාත කර්මය වෙනවා. එයාට කායද්්වාර වශයෙන් වෙන්නේ. අන කරපු කෙනාට වාග්ද්වාර වශයෙන් ප්‍රාණඝාත කර්මය සිද්ධ වෙනවා. හැබැයි දැන් මේ නියමයේ ලැබපු කෙනා ඉන්නවනේ. ඒ ලැබපු කෙනා අර කියපු තිත් 3 මුවාව නෙමෙයි මරන්නේ. තිත් 2 මුවෙක්ව මරනවා. තේරුණාද මම මේ කියන එක? එතකොට මොකද වෙන්නේ? මරපු කෙනාට කායද්්වාර කුසලයේ සිද්ධ වෙනවා. හැබැයි අන කරපු කෙනාට සිද්ධ වෙන්නේ එයාට වාග්ද්වාරිකව මේක කර්මපතයක් ගන්නටවත් යන්නේ නැහැ ප්‍රාණඝාත සම්බන්ධයෙන්. මොකද කියපු කෙනාව නෙමෙයි මැරුවේ. හැබැයි ව්‍යාපාදයෙන් මේක කර්මපතයක් ගන්නට මේ වෙනකොටත් ගිහිල්ලා ඉවරයි. ප්‍රාණඝාතයෙන් යන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. තේරුණාද මම මේ කියන එක? ඒ නිසා ඇතියන්තම් මං කියපු කෙනාව නෙමෙයි මලේ කියලා එහෙම බේරෙන්න හදන්න එපා. මොකද ව්‍යාපාදයෙන් කර්මපතයක් ගන්නට මේක ගිහිල්ලා ඉවරයි. මෙතනත් ප්‍රවෘත්ති විපාක ලැබෙන වචී දුස්චරිත ගන්නට මේක යනවා. තේරුණාද? හොඳයි. නැවත අහලා මේව තේරුම් ගන්න. ඒ තමයි වස්තුව. දෙක කාලය. කියන්නේ රාත්‍රී කාලයේ දිවා කාලයේ කියලා දැන් කාලය තියෙනවනේ. දැන් අන කරනවා මෙන්න මෙව රාත්‍රියේදී මරන්න කියලා. හැබැයි රාත්‍රියේදී මරන්න නැතුව අරයා දවල් වෙලාවේ මරනවා. අන්න ඒ වගේ නියම කළ වෙලාවේ මැරුවේ නැත්තම් තේරෙනවද මම මේ කියන එක? නියම කළ වෙලාවේ මැරුවේ නැත්තම් මරපු කෙනාට ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. අනකල තැනත්තා මිදෙනවා. ඇයි? එයා කියපු වෙලාවේ නෙමෙයි මැරුවේ. තේරෙනවද? නිදහස් වෙනවා කියන්නේ ආයිත් මම මේ කියන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා කියලා හිතන්න එපා. පටිසන්ධි විපාකයක් ලැබෙන එක විතරක් නවතිනවා. ප්‍රවෘත්ති විපාක ඒවා ලැබෙනකොට අඩුවක් නැතුව ලැබෙනවා. ඒවට ලෑස්ති වෙලා ඇතියන්තම් මේවා කියනකොට පින්වත්නි මෙහෙමයි. මේවා කියනකොටත් මේ රින් ගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා අහන්න එපා. දැන් බොහෝ අය මේ බණ අහද්දී අහන්නේ මේ රින් ගන්න පුළුවන්. මෙහෙම කළොත් හරියයිද? මෙහෙම කළොත් මැරෙන්න අපිට අකුසලයේ වෙන්නේ නැද්ද? මෙහෙම පින්වත්නි එහෙම නෙමෙයි. මේක ඔය පින්වතුන් ඉගෙන ගන්න ඕනේ රින් ගන්න පුළුවන් කොහින්ද කියලා ඉගෙන ගන්න නෙමෙයි. ස්වභාවය දැනගෙන සම්පූර්ණයෙන්ම වෙන් වෙන්න. ආරති විරති පටි විරති. එහෙම නිබුද්ධ ශාසනයේ තියෙන්නේ. දැන් ඔය පින්වතුන්ලා මේක කියනකොටම අහන්නේ බොහෝ දෙනෙක් මේ අප්පා එන මෙහෙම කළොත් මේකේ රින් ගන්න පුළුවන්. යන්න හදන්න එපා. ඉන්න හදන්න. නවතින්න මේව තේරුම් ගන්න බලන්න. තේරුණා නේද මම මේ කියන එක? හොඳයි. එහෙනම් ඒක තමයි කාලය. ඊළඟට අවකාශය. අවකාශය කියන්නේ මරණ ස්ථානය. දැන් අපි කියනවා අන්න අර නුගගහ යටට ආවහම මරන්න කියලා. ඒ නුගගහ යටට ආවහම මරන්නේ නැතුව මෙයා නුගගහ යටට එන්න කලින් හොයාගෙන ගිහිල්ලා මරනවා. අන්න එතකොටත් අනදීපු කෙනා ප්‍රාණඝාත වචීද්්වාරයෙන් කර්මපතයක් බවට පත් වෙන එකෙන් මිදෙනවා. මරපු කෙනාට අකුසලය සිද්ධ වෙනවා. එයාට කායද්්වාරික වශයෙන් සිද්ධ වෙනවා. ඊළඟට ආයුධය. ආයුධය කියලා කියන්නේ දැන් අපි කියනවා පීයකින් ඇල්ල මරන්න කියලා. හැබැයි අරයා පීයකින් ඉන්නේ එයා කල්පනා කරනවා වෙඩි තියලා මරුවා නම් ලේසි ඔන්න ඔහෙම වෙඩි තියලා දානවා කොහොම හරි මැරෙනවනි කියලා. ඔතනදි වෙන්නේ මොකක්ද? කියපු ආයුධය පාවිච්චි කළේ නැති නිසා ඒත් අනකරපු කෙනා මෙතනදී ප්‍රාණඝාත අකුසල කර්මපතෙන් නිදහස් භාවයට පත් වෙනවා. ඒ තමයි ආයුධය. ඊළඟට ඉරියව්ව. ඉරියව්ව කියන්නේ මේ මරණ කෙනා ඉන්න ඉරියව්ව නෙමෙයි. තේරුම් ගන්න. මැරෙන කෙනා ඉන්න ඉරියව්ව. එහෙනම් අපි කියනවා යාව නිදාගෙන ඉද්දි වෙඩි තියලා දාන්න. එහෙම කියනවා. නිදාගෙන ඉද්දි වෙඩි තියන්නේ නැතුව මෙයා එනකොටම වෙඩි තියලා දානවා. එතකොට මොකද වෙන්නේ? අනකරපු කෙනා මිදෙනවා. මොකද එයා කියපු ඉරියව්වෙද නෙමෙයිනේ මැරුවේ. හැබැයි මරණ කෙනාට සිද්ධ වෙනවා. වැරදිලාවත් නිදාගෙන ඉන්න තැනදී මැරුවොත් එහෙම කරපු කෙනාටත් කියපු කෙනාට දෙන්නටම අරයට ප්‍රාණඝාතය කායද්්වාර වශයෙන් සිද්ධ වෙනවා. මෙයාට ප්‍රාණඝාතය වාග්ද්වාරයේ වශයෙන් සිද්ධ වෙනවා. ඒ තමයි ඉරියව්ව. පහක් කිව්වනේ වස්තු කාල අවකාශ ආයුධ ඉරියව්. 6 වෙනි එක ක්‍රියා විශේෂය. ඒ කියන්නේ දැන්
මරන්න කරන උපක්‍රමයේ පින්වත්නි අපි හිතමුකෝ කෙනෙක්ට කියනවා තුවක්කුවෙන් වෙඩි තියන්න කියලා. මෙයා තුවක්කුවෙන් වෙඩි තියන්නේ නැතුව තුවක්කුවේ මිටෙන් ගහලා මරනවා. අපරාධිනේ උණ්ඩයක් විනාශ කරගන්නේ මොකටද? මෙන්න මෙහෙම ගහලා මරන්න පුළුවන් කියලා තුවක්කුවේ මිටෙන් ගහලා මරනවා. එතකොට අපි කිව්වේ තුවක්කුවෙන් වෙඩි තියන්න කියලානේ. පීයෙන් අනින්න කිව්වේ. පීයෙන් තලන්න නෙමෙයි. ඒ වගේ තුවක්කුවෙන් වෙඩි තියන්න කිව්ව මිසක් තුවක්කුව මිටෙන් ගහන්න කිව්වේ නේ. අන්න ඒ නිසා ක්‍රියා විශේෂය සම්බන්ධයෙන්ුත් අර කියපු විදිහටම කළොත් දෙන්නටම හිමි වෙනවා. නැතුව කළොත් පින්වත්නි කරපු කෙනාට විතරයි කියපු කෙනා මේකෙන් නිදහස් භාවයටපත් වෙනවා. ඔය ටික ආනත්තික ප්‍රයෝගයේ පින්වත්නි ඔබ දැනගත යුතු ප්‍රභේදයක්. මම හිතනවා මේ පින්තුලට පැහැදිලිවම තේරෙනවා ඇති. තේරෙන්නේ නැත්නම් නැවත වාරයක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේව අන්තර්ජාලයට එකතු කරන්නේ ඔබට මේවා ඉගෙන ගන්නමයි. ඔබ මේවා නැවත නැවත ශ්‍රවණය කරලා මේ ධර්ම කාරණා කොහොම හරි එකින් එක පින්වත්නි ලියා ගන්නට කටයුතු කරන්න. ඒක තමයි ඔබට කරන්න පුළුවන් එකම සහ අවසානම දේ. සංසාර ජීවිතෙන් නිදහස් වීම බලාපොරොත්තුෙන් ඉන්නව නම් ඊළඟට අපි යන් ස්ථාවර ප්‍රයෝගය කියන එක. දැන් අපි ආනත්තික ප්‍රයෝගය ගැන කතා කළා. තාවර ප්‍රයෝගය කියලා එකක්. මේ තාවර කියන්නේ පින්වත්නි ස්ථාවර කියන එකට. ස්ථාවර ප්‍රයෝගයේදීත් මෙහෙම එකක් එනවා. අපි හිතමු දැන් අපි වලක් කපනවා මුවෙක් මරන්න කියලා. අපි හිතමුකෝ අපි කැලේදී දකින්න හොඳ අංතට්ටුවක් තියෙන මුවෙක්ව. අපි ඒ මුවාව අල්ලන්න තමයි අර බොරු වල කැපුවේ. හැබැයි ඕකට ඇවිල්ලා හරකෙක් වැටිලා මැරෙනවා. දැන් මෙයාට අකුසල කර්මය සිද්ධ වෙන්නේ නැත. ප්‍රාණඝාතයේ වශයෙන් අකුසල කර්මපතයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙයා වල කැපුවේ මුවාව මරන්න. හැබැයි මැරුණේ හරකෙක්. තේරුණාද මං කියන එක? එතකොට ඒ ඉලක්ක කරන සතාම වැටෙන්න ඕනේ. හැබැයි බොරු වලක් කපලා ඔන්න ඔය වැටෙන සතෙක් ගන්නවා කියලා හිතුවොත් එහෙම පින්ගනි මතක තියාගෙන ඔය වලට වැටිලා කූඹියෙක් මලත්. ඒ අකුසල කර්මයක් විපාක භාවයට ඉතින් එනකොට Tamanට එක විඳින්න වෙනවා. මොකද ඒක කර්මපතයක් බවට පත් වෙනවා. නියමයක් නැතුව නිකන් වලක් කපලා තියෙනවා. කියන්නේ ඒ වල කපන්නේ වැටෙන සතෙක් වැටිලා මැරෙන්නේ නැති පින්ගත්නි මතක තියාගන්න. වල තියනකම් වැටෙන හැම සත්වයකටම අකුසල කර්මපත ගන්නට වැටෙනවා මේවා. ඒක තමයි ස්ථාවර ප්‍රයෝගයේදී ඔබ දැනගන්න ඕනි කාරණාව. විශේෂයෙන්ම මේ 6ේදී ඔබ දැනගන්න ඕනි ওই දෙක තමයි ආනත්තික ප්‍රයෝගය සහ ස්ථාවර ප්‍රයෝගය කියන දෙක. විශේෂ සඳහනකින් සිහිපත් කරලා තියෙන්නේ මේකේ විශේෂ ප්‍රභේද කීපයක් දකින්න පුළුවන්කම ලැබෙන නිසා. ඊළඟට පින්වත්නි තවත් කාරණාවක් දැනගන්න ඕනි. දැන් මේකේ තියෙනවා මෙන්න මෙහිම ප්‍රභේදයකුත් මේ ප්‍රාණඝාතයේදී දැනගන්න. ඒ තමයි සරස මරණ පාණාතිපාත කර්මය කියන එක. සරස මරණ පාණාතිපාත කර්මය කියන්නේ දැන් අපි හිතමු සරස මරණය කියන්නේ පින්වත්නි කෙනෙක් ඉන්නවා එයාගේ ආයුෂයත් කර්මයත් කියන දෙකම ඉවර වෙලා ස්වකීය ධර්මතාව වශයෙන් එයාගේ මරණය සිද්ධ වෙනවා. හරිද? කියන්නේ එයාගේ ස්වභාවිකවම එයාගේ ජීවිත ඉන්ද්‍රිය කියන එක නැසෙනවා. එයාගේ කර්මයයි ආයුෂයයි ඔක්කොම ෂේ වෙලා තියෙන නිසා. එතකොට අපි හිතමුකෝ දැන් උදේ 10ට තමයි මෙයා මැරෙන්න ඉන්නේ. ඔන්න සඳුදා උදේ 10ට මෙයා මැරෙන්න ඉන්නවා. හරිද? යම් කිසි වෙන කෙනෙක් අපි හිතමුකෝ විනිශ්චයකාරයෙක් කියලා. දැන් මරණ දඬුවම දෙන විනිශ්චයකාරයෝ ඉන්නවනේ. විනිශ්චයකාරයා නියමයක් දෙනවා 10ට මෙයා වෙල්ලන්න කියලා. දැන් මෙයාගේ කර්මයයි ආයුෂයත් ගෙවෙන්නේ කීයටද? 10ට ගෙවෙනවා. විනිශ්චයකාරයා නියමයක් දෙනවා හරියටම 10ට එල්ලන්න කියලා. දැන් මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේදී පින්වත්නි කෙනෙක් මෙයාව මැරුවොත් ඒ මරණ පුද්ගලයාට පාණාතිපාත කර්මය සිද්ධ වෙන්නේ නැත. හැබැයි ඉතින් මේක කොච්චර නේද සිද්ධභාවයට එයිද නැද්ද කියන එක ඔය පිංගුතුල හිතලා බලන්න. හරියට මේ අපේ ඔරලෝසුවේ වෙලාවෙන් 10ට කියන්නත් බෑ. අනිත් එක එහෙමකට සාමාන්‍ය කෙනෙක්ට හිතන්නත් බෑ යාගේ ජීවිතය කොයි වෙලේද නැති වෙන්නේ කියලා. ඒ නිසා මේක ලේසි පහසු එකක් නෙමෙයි. මම මේක ස්වභාවය විස්තර කරන්නේ 10ට මැරෙන්න ඉන්න කෙනෙක්ව 10ට එල්ලන්න කිව්වොත් ඒ හරියට මේ වෙලාවේ ආව එල්ලුවොත් ඒ වෙලාවේ මරණ කෙනාටවත් අනදීපු කෙනාටවත් ප්‍රාණඝාතය කියන අකුසල කර්මය සිද්ධ වෙන්නේ නැහැ. මොකද තේන උපක්කමේන මරණ. ඒ කියන්නේ අර Tamanගේ උපක්‍රමයෙන් මරන්න කියපු එක ඒ අංගය සිඳිල යනවනේ. ඒ අංගය විකල වුණානේ. ඒ නිසා මේක ප්‍රඥාවන්තයන් උදෙසා කියපු ධර්ම ස්වභාවයක් මිසක් පින්වත්නි මතක තියාගන්න. පෘථග්ජන පුද්ගලයන් විසින් මේක දැනගන්න පුළුවන් කමක් නැහැ. යාගේ මරණය කීයටද සිද්ධ වෙන්නේ කියලා. ඒක හොඳට මතක තියාගන්න. නිසා මේ තමයි ප්‍රාණඝාතය පිළිබඳව ඔබ දැනගත යුතු දේවල්. මේකේ කර්ම විපාක භාවයට එද්දී විපාක වශයෙන් පෙන්වලා දීලා තියෙනවා අල්පසාවද්‍ය සහ මහාසාවද්‍ය කියලා දෙකක්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ප්‍රාණඝාතය කරන සත්වයා නැත්නම් ප්‍රාණඝාතයට ලක් වෙන සත්වයා සීලාදී ගුණ විශේෂයන්ගෙන් තොරයි. තිරසනෙක්. ඒ තිරසනෙක් මැරීමේ විපාකය අල්පසාවද්‍යයි. ඒක මහාසාවද්‍ය නේ. මොකද අර ජීවිතින්ද්‍රිය සිඳන උපක්‍රමයේ දුර්වලයිනේ. කියන්නේ යාට වැඩි කල්පනා කරන්න දෙයක් නැහැ. දැන් මිනිහෙක් මරනවා වගේ කල්පනා කරන්න ඕනිද මේ මුවෙක් මරන්න? නේද? මිනිස්සෙක් මරන්න උපක්‍රමය එක ටිකක් බරපතලයි. හැබැයි මුවෙක් මරනවා කියන එක ඉතින් ඒ තරම් අර මිනිස්සෙක් මරනවා තරම් ප්‍රබලනේ. ඒ නිසා මේක අල්පසාවද්‍යයි කිව්වේ ඒකයි. හැබැයි එතනදිත් කුඩා සත්වයක් මරනවට වඩා ලොකු සත්වයක් මරනකොට. ඒ කියන්නේ සත්වයා මහත්නම්. දැන් කූඹියෙක් මරනවා වගේ ලේසියිද අලියෙක් මරන්න?
බෑනේ. අන්න එතකොට උපක්‍රමය මොකද වෙන්නේ? අර මහා සත්වයා මරනකොට බලවත්. ඒ නිසා ඒක මහා සාවද්දේ. ඒ දෙකෙත්. කූමියෙක් මරනකොට ඒක අල්ප සාවද්ද ගන්නට යනවා. ඒ නිසාම අට කතාවේ පෙන්නනවා මූලපන්නාස විශේෂයෙන්ම කුද්දකේ පාණී අප්පසාවජ්ජෝ මහා ශරීරේ මහා සාවජ්ජෝ කස්මා. ඇයි? ප්‍රයෝග මහන්තාය. ප්‍රයෝගයේ මහත් වෙන නිසා. හැබැයි මෙතනදී තවත් ප්‍රභේදයක් දක්වනවා. මේක දක්වන්නේ මූල ටීකාචාර්යයන් වහන්සේ. මූල ටීකාචාර්යයන් වහන්සේ දක්වනවා දැන් මේ කතාව හරි. මේක සම්පින්ඩණය කරනවා. කුඩා සත්වයක් මරනකොට වඩා ලොකු සත්වයක් මරනකොට ආදීනව දෝෂ මහත්. හැබැයි මෙතනදිත් චේතනාවන්ගේ බල සහ දුබලභාවය නිසා, ඒ කියන්නේ චේතනාව කොච්චර බලයිද අන්නේ බලවත් භාවයත් මේකට විපාක භාවය පිණිස බලපානවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න. ඔන්න එක්තරා පුරුෂයෙක් ඉන්නවා. ඒ පුරුෂයා දැන් මිනිසෙක් ඉන්නවා. එයාගේ හතුරෙක් ඉන්නවා. ඒ හතුරගෙන් පලිගන්න බලාපොරොත්තුෙන් හතුරා අපි හිතමුකෝ බල්ලෙක් ඇති කරනවා. හතුරගෙන් පලිගන්න බලාපොරොත්තුෙන් බල්ලට වහදිනවා. දැන් බල්ලට වහදුන්නේ මොන චේතනාවෙන්ද? පලිගැනීමේ චේතනාවෙන්. හැබැයි තමන්ගේ ඇතෙක්, කියන්නේ දැන් තමන් ගාව ඇතෙක් ඉන්නවා. මෙයාට දැන් තමන්ගේ ඇතාගෙන් පලිගන්න දෙයක් නැහැනේ. මෙයා නිකන් විහිළුවට වගේ හරි මොහොකට හරි මේ ඇතාට ගහනවා. මෙරිලා වැටෙන්නම ගහනවා. මෙතනදී අර පලිගැනීමේ චේතනාවෙන් පොඩි සතෙක් මරුවා වුණාට මෙතනදී පලිගැනීමේ චේතනාවක් යෙදුනේ නැහැනේ අලියා මරද්දි. මෙතනදී සිහිපත් කරනවා මූල ටීකාචාර්යයන් වහන්සේ විශේෂයෙන්ම පලිගැනීමේ චේතනාව සහිතව කුඩා සත්වයා මරුවා වුණත් පලිගැනීමේ චේතනාව නිසා එක මහා සාවද්‍ය භාවයට එනවා කියලා. ඇතා මැරීමේ විපාකය නැත්නම් අලියා මැරීමේ විපාකය මෙතනදී අල්ප සාවද්‍ය වෙනවා. මොකද පලිගැනීමේ චේතනාව කියන එක මෙතනදී නැති නිසා. මේ වගේ කොච්චර දැනගන්න දේවල් තියෙනවද කියලා ඔය පිංගුතුල්ලා කල්පනා කරන්න. අපි මොනවද අඩුම මේ පන්සිල් පද පහේ ප්‍රාණඝාතය කියන එක ගැනවත් මොනවද දන්නේ කියලා හිතන්න. දැන් මම මේවා කියනකොට පොත්පත් වලිනුත් කියවලා ඇති. හැබැයි තේරුම් ගන්න කොච්චරනේ. නිකන් මේ අකුරු ටිකක් කියවුවා කියලා ධර්මතාවයේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මේක සිද්ධ වෙන භාවය තේරුම් ගන්න ඕනේ. තේරුණාද? එසම මේවා කොච්චර අපිට දැනගන්න තියෙනවද? දැන් මෙතනදී තවත් මතයක් එනවා. ඒ කියන්නේ දැන් අතනදී කුඩා සතා සහ මහා සතාගේ මහා සතා මරණ එක වැඩිපුර හානිදායක වැඩි මහා සාවද්දී. තව එකක් බලන්න සියුම් කරලා පෙන්නනවා පලිගැනීමේ චේතනාව යෙදিলা කුඩා සතාව මැරුවොත් මහා සතාව පලිගැනීමේ චේතනාවක් නැතුව මැරුවොත් එතනදී පලිගැනීමේ චේතනාව නිසා කුඩා සතාව මරණිකේ විපාකය බලවත් වෙන්න පුළුවන් කියලා. මේක නැවතත් මදු ටීකාව කියන ටීකාවේදී දක්වලා තියෙනවා. සතාගේ ලොකු කුඩා මහත් භාවයෙන් ගැනීමම යුක්ති සාධකයි. ඒක යුක්ති සහිතයි. ඒක යුක්තිභාවයෙන් ගන්න පුළුවන් කාරණාවක් කියලා. ඒ නිසා මතක තියාගන්න ඔය කුඩා සතා මහත් සතා ඒ වගේම චේතනා දුබල බලභාවය නිසා මේ අල්පසාවද්ද මහා සාවද්ද බව ප්‍රාණඝාත කුසලයේ තේරණීය භාවයටපත් වෙනවා. හරි. ඊළඟට සීලාදී ගුණ සම්පන්නයන් අතර ස්වල්ප ගුණ ඇති අය ඉන්නවනේ. දැන් ස්වල්ප ගුණ සහ මහා ගුණ කියලා දෙන්නෙක් ඉන්නවා. දැන් සමහර තිරිසනුන් ඉන්නවා මිනිස්යාට වඩා ලොකුයි. අලියා ගත්තොත් අලියාද ලොකු මිනිස්යාද? නේද? අලියා ලොකුයිනේ මිනිස්යාට වඩා. එතකොට මෙතනදී වස්තු වශයෙන් ගන්න හොඳ නේ. ලොකු සතා කුඩා සතා කියලා. මෙතනදී ಗುಣ වශයෙන් ගන්න ඕනේ. ಗುಣ වශයෙන් ගන්න කියන විශේෂයෙන්ම ධම්මසංගණි යනු ටීකාවේ සිහිපත් කරලා තියෙනවා. මෙතනදී ಗುಣ සහිත භාවය නිසා විපාක වැඩි වෙන්න පුළුවන් කියන එක. ඒතර මව්පියන් මැරීම කියන එක රහතන් වහන්සේ නමක් මැරීම කියන ඒවා මහා සාවද්‍ය භාවයටපත් වෙන්නේ ඒ නිසා. තේරුණා නේද? එතකොට පින්වත්නි මේ වගේ තවත් දැනගන්න ඕනේවා තියෙනවා. මම හිතන්නේ අපි හැමදේම එකතනින් ඉගෙන ගන්න නිසා දැනට අපි මේක දැනගන්න ඕනි ඔක්කොම ටික දැනගමු. හරි? මේකේ තව ක්‍රමයක් තියෙනවා උද්දිස්ස අනුදිස්ස කර්මය කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔන්න එක්තරා පුරුෂයෙක් කෙනෙක්ව මරන්න කියලා හිතලා චේතනාවෙන් පහර දෙනවා. ඔළුවට ගහනවා. ගහනකොට ඒ පාරින් මැරෙන්නේ නැහැ. නිකන් වැටෙනවා. ඊට පස්සේ දැන් මැරෙන්නනේ ගැහුවේ. දැන් මැරෙන්නේ නැතුව වැටුණා. වැටුණාට පස්සේ අනුකම්පාවක් හිතෙනවා. අනේ ඉතින් මේ ඔන්න එහෙන මරන්නේ නැතුව මේකට තව පාරක් දීලා ඉන්නකො මරන්නේ නැහැ. දැන් මරන්න ඕනේ නැහැ. හැබැයි තව එකක් ගහලා යනවා කියලා හිතලා ගහනවා. ගහනකොට මරන්න හිතාගෙන නොගැහුවොත් ඒ ගහන පාරින් එයා මැරෙනවා. ඒ මැරුණේ පළවෙනි පහරත් සහාය වෙලා නම්. ඒ කියන්නේ දැන් පළවෙනියටම ඔළුවට ගහපු එකත් සහාය වෙනවා. හැබැයි දෙවෙනි පාර මරණ චේතනාවෙන් නෙමෙයි ගහන්නේ, නොමැරෙත්වා කියලා හිතලායි ගහන්නේ. හැබැයි මෙයා මැරෙනවා. ඒ මැරෙන්න අර පළවෙනි පාරත් මරණ චේතනාවෙන් ගහපු පාරිනුත් උදව්වක් ආවනම්, ඒක සහාය වුණා නම් මෙතනදී මෙයාට පින්වත්නි ප්‍රාණඝාත කර්මය කියන එක සිද්ධ වෙනවා. හැබැයි පසුව දුන් පහරින් නම් මැරුණේ. කියන්නේ පළවෙනි එක උපකාරී වෙන්නේ නැතුව අපි හිතමුකෝ පළවෙනි එක මොලේට වදිනවා. දෙවෙනි එක ගහනකොට පපුවට වැදිලා එතනින් තමයි යාගේ මරණය සිද්ධ වෙන්නේ. අර මොලේ කියන එකෙන් සහාය ආවේ නැත්තම් මොකද වෙන්නේ? දෙවෙනි පාරින් නම් මැරුණේ, පළවෙනි පාරින් මැරුණේ නැත්තම් එයාට මෙතනදී ප්‍රාණඝාත කර්මය සිද්ධ වෙන්නේ නැහැ. මොකද චේතනාව තිබ්බනේ. මරණ චේතනාව නැතුවයි ගැහුවේ. නමරුණු කැමැත්තෙන් ගැහුවේ. ඒ සිතින් ගහපු නිසා පින්වත්නි ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ.
මේවා පරාජික අට කතාවල විශේෂයෙන්ම මනුස්ස විග්ඝහ පරාජික අට කතාවීම පිළිබඳව බොහොම ලොකුවට සඳහන් කරලා තියෙනවා. අපි හිතමුකෝ තවත් මෙහෙම එකක් යුද භූමියක් තියෙනවා. යුද භූමියක හතුරෙක් දුවගෙන එනවා. එනකොට පින්වත්නි කවුරු හරි කෙනෙක් කඩුවක් අරගෙන ওই දුවගෙන එන එක්කෙනාගේ බෙල්ලට ගහනවා. බෙල්ලට ගහන්නේ බෙල්ල ගැලවෙන්නමයි. බෙල්ල ගැලවිලා වැටුණාට පස්සේ දැන් තාමත් උණුසුම තියෙනවනේ. ඒ උණුසුම් වේගයෙන් දුවන මේ කඳට කවුරු හරි කෙනෙක් ආයිත් ඇනලා මෙයාව මරනවා. දැන් මේ දෙන්නගෙන් කාටද ප්‍රාණඝාතය සිද්ධ වුනේ? මෙන්න මේකට තියෙනවා පුංචි වාදයක්. ඒ කියන්නේ මේකට මත දෙකක් තියෙනවා. අයෙක් කියනවා හිස කපපු කෙනාට නෙමෙයි ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ එනපු කෙනාට කියලා. හැබැයි විශේෂයෙන්ම සඳහන් කරනවා ආභිධම්මික ගෝදත්ත කියන උතුමන් වහන්සේ. මේ තරුණ වහන්සේ සිහිපත් කරනවා මුන්වහන්සේ ආභිධම්මික අභිධර්මයේ දන්න උතුමන් වහන්සේ නමක්. මුන්වහන්සේ සිහිපත් කරනවා ඇඟට එනපු කෙනාට නෙමෙයි බෙල්ල කපපු කෙනාටයි ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ කියලා. මොකද ඒ රූප ජීවිතින්ද්‍රිය නැසීම නාම ජීවිතින්ද්‍රිය නැසෙන හේතුවක් වෙච්ච නිසා. බුද්ධඝෝෂ ස්වාමිපාදයන් වහන්සේත් මේ මතය රුචි කරන බව අංගවල තියෙනවා අට කතාවේදී. මේ තමයි ප්‍රාණඝාතය ගැන ඔබ දැනගත යුතු දේවල්. හරි මේවා හරියට දැනගත්තේ නැති වුනහම දැන් සමහරු මේ දුකින් මුදවන්න මරනවනේ. ඒ කියන්නේ දැන් දුක් විඳ ඉන්න සත්වයක් අපි හිතමුකෝ බල්ලෙක් හැප්පිලා මැරෙන්න වැටිලා ඉන්නවා. මොකද වෙන්නේ මේ අර අහ කෑන එකක් ඔලුවට දා ගන්නවා වගේ මේ දුකින් මුදවනවා කියලා හිතාගෙන මරනවා. එහෙම එකක් නෑ පින්ගනි. දුකින් මුදවන්න මැරුවා කියලා එකක් නෑ. මරපු ගමන් ප්‍රාණඝාත කුසල කර්මයේ සිද්ධ වෙනවා. මොකද කරුණාසෙතින් මිනිස්සෙක්ව මරන්න බෑ. මරණවන්න නිසකවම ද්වේෂ මූලික සිතකින්ම තමයි මරන්න වෙන්නේ. ද්වේෂ සිත අකුසල සිතක්. මේ අකුසල සිතට වදක චිත්තය ඇති වුණොත් කරුණා මුහුණුවර තිබ්බත් ඒකට කරුණා මුහුණුවර එන්න පුළුවන් පව් කියලා. හැබැයි ඒ කරුණා මුහුණුවර එන්නේ මන්ද ද්වේෂය. ඒ කියන්නේ ද්වේෂයේ සැර අඩුයි. හැබැයි මෝහය බලවත්. මන්ද ද්වේෂය හා බලවත් මෝහය කියන දෙකම එක්ුණාම කරුණා මුහුණුවරින් තමයි මේක එන්නේ. අර චිත්තචෛතසික ධර්මයන්ගේ තතලක්ෂණ දන්නේ නැති විභාගය දන්නේ නැති අය ඒ ද්වේෂ සහගත සිත අඳුරගන්නේ නැහැ. මගේ මෝහය බලවත් වෙලා ද්වේෂය බලවත් අඩු වෙලා කියලා හිතන්නේ කරුණා සහගත හිතින් තමයි මේ මම මේක කළේ කියලා. හැබැයි මතක තියාගන්න කුමන කරුණක් නිසා හෝ ප්‍රාණවදයක් කළත් ඒක ප්‍රාණඝාත අකුසල කර්මයට යනවා. හරි ඊළඟට සියපන නසා ගැනීම. දැන් අපි දන්නවා අත්තඝාතන කර්මය කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් සියපන නසා ගැනීම කියන එක ප්‍රාණඝාත කුසල කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඇයි? ප්‍රාණ සංඥාව නැහැනේ. ඒ කියන්නේ සතෙක් බව දැන් තමන්ගේ මේක සිහිපත් කරන්නේ පානෝ පාන සංහිතා කියන අංගය නැහැ. කියන්නේ සත්වයක් කියන අංගය නැහැනේ. තමා කෙරෙන් පිටත සත්ව සංඥාව නැති නිසා මේක කර්මපත භාවයට එන්නේ නැහැ කියලා සිහිපත් කරනවා. ඊළඟට මව්පියන් මැරීම කියන එක ගන්නකො. දැන් මව්පියන් මැරීම පිළිබඳවත් මෙතනදී අපි කතා කළ යුතුමයි. මොකද එතකොට තමයි මේක සම්පූර්ණ භාවයට මෙන්නේ. දැන් පින්ගන්නේ මව්පියන් මැරීම කියන එක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මනුස්ස ජාතික දරුවෙක් මනුෂ්‍ය වූම තමන්ගේ අම්මා තාත්තා මැරුවොත්. තේරුණාද? කියන්නේ මනුස්ස ජාතික දරුවෙක් මනුෂ්‍ය වූම තමන්ගේ අම්මා තාත්තා මැරුවොත් එයාට තමයි අනන්තරීය පාප කර්මය කියන එක සිද්ධ වෙන්නේ. මාතෘඝාතක පීතෘඝාතක කර්මය සිද්ධ වෙන්නේ. අපි හිතමු කෙනෙක්ගේ අම්මා හරි තාත්තා හරි තිරස්චීනෙක් වුණා කියලා. දැන් ওই පිඟුතුල අහන්න එපා. හාමුදුරනේ දරුවෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තිරස්චීනෙක් වෙන්නේ කොහොමද කියලා. මේක මේ ධර්ම විභාගය. තේරුණාද? ඒ කියන්නේ මෙතනදී කියන්න ඕනි මනුස්සයෙක් මනුෂ්‍ය වූ අම්මා තාත්තගේ මරණය සිද්ධ කළොත් තමයි ප්‍රාණඝාතය වෙන්නේ කියලා. මේ ධර්ම ස්වභාවය ධර්ම විභාගයයි දක්වන්නේ. දැන් ওই පිඟුතුල මේක අහලා මේ කඩුපොළු උස්සන් එන්න එපා හාමුදුරනේ. කොහොමද මනුස්ස ජීවිතයේ තියෙන කෙනෙක්ගේ අම්මා හරි තාත්තා හරි තිරස්චීනෙක් වෙන්නේ කියලා. මේ ධර්ම ස්වභාවය තේරුම් ගන්න. මේ විපාකයේ එන විදිය තේරුම් ගන්න. එහෙම දැන් මනුස්ස ජාතික දරුවා විසින් තිරස්චීනව අම්මා හරි තාත්තා හරි මැරුවොත් එතකොට අනන්තරීය පාප කර්මය සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? ඒ වගේම තිරිසනෙක්ට මනුෂ්‍ය වෙච්ච තමන්ගේ අම්මා තාත්තා මැරුවොත් එයාට අනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙන්නේ නැත. දැන් මෙන්න මේව තේරුම් ගන්න. මේක කිව්වේ මෙන්න මේ නිසා. දැන් ওই පිංගුතුල්ලා මැරිලා ගිහලා සරපෙක් වෙලා උපදිනවා. ඊළඟ ජීවිතය ඇවිල්ලා තමන්ගේම අම්මට දෂ්ට කරනවා. දැන් ওই පිංගුතුලට අනන්තරීය පාප කර්මය වෙනවද? දැන් කලින් ආත්මේ අම්මටනේ දෂ්ට කළේ. කලින් ආත්මෙ ගැන කවර කතාවද? මේ ආත්මෙම තමන් තිරසනෙක් වෙලා මනුෂ්‍ය වූ අම්මා තාත්තව මැරුවොත් අනන්තරීය පාප කර්මය වෙන්නේ නැහැ කියලා යුක්තිය දක්වලා තියෙනවා. මෙන්න මේ යුක්තිය පෙන්වන්නයි මෙතනදී මේ කතාව සිහිපත් කරන්නේ. හැබැයි අර මේ ජීවිතයේදී මරණ කෙනාට බරපතල අකුසල කර්මයක් සිද්ධ වෙන බවත් සිහිපත් කරලා තියෙනවා. එතකොට මිනිස්යාගේ තත්ත්වය හැමනේ. මිනිස්සෙක් Tamanගේ මනුෂ්‍ය වූ අම්මා තාත්තව දැනගෙන වේවා නොදැනගෙන වේවා මැරුවොත් දැන වේවා නොදැන වේවා එහෙම මැරුවත් ආනන්තරීය පාප කර්මය කියන එක සිද්ධ වෙනවා. මේ කරුණ පැහැදිලි කරනවා ඔය පිඟුතුල අහලා ඇති ඒලක චතුෂ්කය, චෝර චතුෂ්කය, සංග්‍රාම චතුෂ්කය, පලාල චතුෂ්කය කියලා හතරකින්. ඒලක චතුෂ්කය. ඒලක චතුෂ්කය කියලා කියන්නේ දැන් ඔන්න අපි දකිනවා දවල් ගහක් යට පැදුරකින් ඔතාගෙන එළුවෙක් ඉන්නවා. දැන් දවල් මරන්න බැරි නිසා රැයට ගිහිල්ලා එළුවා කියලා හිතාගෙන මරනවා. මරනකොට
එළුව අයින් වෙලා එතන අපේ අම්මා ගිහිල්ලා නිදාගෙන හිටියා කියලා හිතන්නකෝ. හෝ තාත්තා. ඒ පහර වැදිලා පහර කාපු අම්මා හෝ තාත්තා හෝ මැරුණා නම් මොකද වෙන්නේ? ආනන්තරීය පාප කර්මයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අම්මව මරනවා කියන සංඥාවක් තිබ්බේ නැහැ. හැබැයි සත්වයා මරනවා කියන සංඥාව තිබ්බනේ. අන්නේ සත්වයා මරනවා කියන චේතනාවත් අනිත් සියලුම අංග සම්පූර්ණ වීමත් සහ මැරෙන්නේ තමන්ගේ අම්මා හෝ තාත්තා නිසා එතනදී ආනන්තරීය පාප කර්මය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්ත. දැන් දවල් තාත්තා නිදාගෙන ඉන්නවා ওই පැදුරේ. අපි රෑ වෙලා තාත්තව මරනවා කියලා හිතාගෙන පොල්ලක් හරි කඩුවක් හරි අරගෙන යනවා. ගෙහිල්ලා තාත්තට ගහනවා කියලා හිතාගෙන ගහනවා. ගහනකොට රෑ තාත්තා එතනින් ගිහිල්ලා එළුවෙක් එතන ඇවිල්ලා නිදාගෙන හිටියා කියලා හිතන්නකෝ. දැන් තාත්තට නෙමෙයි වැදිලා මැරෙන්නේ කවුද? එළුවා මැරෙන්නේ. එළුවා මැරුණාට පස්සේ මොකද වෙන්නේ? ආනන්තරීය පාප කර්මය සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතනදී මම මේ කියන්නේ ප්‍රාණඝාතයෙන්, ව්‍යාපාද චිත්තයෙන් වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවරයි. හරි? ප්‍රාණඝාතය ගැනනේ කතා කරන්නේ. ව්‍යාපාදයේ සම්බන්ධයෙන් ගත්තාම මේ දැන් මෙතනදී කර්මපත ගන්නට ගිහිල්ලා ඔක්කොම වෙන්න ඕනේ දේවල් ටික වෙලා ඉවරයි. ප්‍රාණඝාතයෙන් සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඒ වගේ තමයි මේ ව්‍යාපාද සිත කියන එකෙන් පින්වත්නි දැන් ව්‍යාපාදය කියන එක මනෝමූලිකයිනේ. මනෝමූලිකව ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. හරිද? මම මේක ව්‍යාපාදය කියනකොට කියලා දෙන්නම්. හැබැයි මේක මනෝමූලික වුණාට කායද්වාරික වශයෙන් දැන් උදාහරණයක් විදියට භාගතුන් වහන්සේට ගල පෙරළුවනේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. මේ ගල පෙරලීමේදී වදක චිත්තය තිබ්බනේ. ඒ කියන්නේ මරණවා කියලා හිතාගෙන තමයි කළේ. එතන මැරුණේ නැති වුණාට ලේසලවීම කියන එක සිද්ධ වුණා. එතකොට මේක ව්‍යාපාද චිත්තය තිබ්බට කර්මපතය ගන්නට ආවේ පින්වත්නි කාය දුස්චරිතයෙන්. ඒ කියන්නේ මනෝ දුස්චරිතයෙන් නෙමෙයි. විපාකයේ කියන්නේ ආනන්තරීය පාප කර්මයේ විශේෂයෙන්ම භාගතුන් වහන්සේගේ ලේසලවීම කියන එක පින්වත්නි කායද්වාරිකයි. ඒක කායද්වාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. මනෝද්වාරයෙන් එක වෙන්නේ නැත. කියන්නේ ආනන්තරීය පාප කර්ම ගන්නට යන්නේ නැහැ. සංඝ ભેදය කියන එක වචී කර්මයි. අනිත් හතරම මාතෘඝාතක, පීතෘඝාතක, අරහන්තඝාතක, ලෝහිතුප්පාද කියන ඒවා ඔක්කොම කාය කර්මියෝ ගන්නටයි යන්නේ. ඒ නිසා මෙතනදී ප්‍රාණඝාතයේ පැත්තෙන් ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. වදක චිත්තයෙන් වෙන්න ඕනි කර්මපතේ සම්පූර්ණ භාවයටපත් වෙනවා කියන එකයි කියන්න උවමනා වුනේ. මේකට කියනවා ඒලක චතුෂ්කය කියලා. ඒ කියන්නේ දැන් දෙකක් කිව්වනේ. මොකද අම්මා ඉන්න තැන එළුවා හිටියොත්, එළුවා ඉන්න තැන අම්මා හිටියොත්. අම්මා ඉන්න තැන එළුවා හිටියොත් ආනන්තරියක් වෙන්නේ නැහැ. එළුවා ඉන්න තැන අම්මා හිටියොත් ආනන්තරියක් වෙනවා. ඒ වගේමයි අම්මා ඉන්න තැනක අම්මා කියලා හිතාගෙන ගැහුවොත් අම්මා මේ පාර වැදිලා මරණයටපත් වුණොත් එතකොට ආනන්තරීය පාප කර්මීය වෙනවා. එළුවා ඉන්න තැනක එළුවා කියලා හිතාගෙන එළුවට ගහලා එළුවම මැරුණොත් එතනදී ආනන්තරීය කර්මීය සිද්ධ වෙන්නේ නැහැ. මේකට කියනවා ඒලක චතුෂ්කය කියලා. චෝර චතුෂ්කයත් මේ වගේම තමයි. ඔය එළුවා කියන තැනට සොරා කියන එක දාගන්නකො. සොරෙක්ට ගහනවා කියලා හිතාගෙන ගහනකොට අම්මට වැදිලා අම්මා මැරුණොත් ආනන්තරීය කර්මයක්. අම්මට ගහනවා කියලා හිතාගෙන අම්මට ගහනකොට අම්මට වදින්න තෝ සොරෙක්ට වැදුලා සොරා මැරුණොත් ආනන්තරීය පාප කර්මයක් නේ. තේරුණානේ? ඒ තමයි චෝර චතුෂ්කය. සොර ක්‍රමයෙන් මේක අවබෝධ කරගන්න තියෙන කාරණාව. ඊළඟට සංග්‍රාම චතුෂ්කය. සංග්‍රාම චතුෂ්කය කියලා කියන්නේ දැන් යුද්ධයකට යනවා. අපි හිතමු යුද්ධයකට ගියා. යනකොට සතුරු පක්ෂයේ ඉන්නවා තාත්තා. ඒ කියන්නේ තාත්තා හතුරු පක්ෂයේ ඉන්නේ. මෙතනදී පුතේ පුංචි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මෙතනදී පුතා හිතනවා දැන් තාත්තා ඉන්නවා තාත්තට ගහන්න නැතුව මං අන්න අර හවලාට ගහනවා. එයාට ගහනකොට තාත්තා දුවයි කියලා හිතලා පින්වන්නේ අරයට ගහනවා. ගහනකොට ඒ පාර වැදිලා තාත්තා මැරුණොත් මොකද වෙන්නේ? දැන් ওই පිංගුතුලාට හිතයි අර දෙකේ න්‍යායෙන් ගත්තාම ඒලක චතුෂ්කයේ විදියට නම් එළුවට ගහනකොට තාත්තා මැරුණකොට ආනන්තරියක් වුණා. සොරාට ගහනකොට තාත්තා මැරුණකොටත් ආනන්තරියක් වුණා. එහෙනම් මෙතනදිත් යුද්ධය කියලා එකක් නැහැ. අරයට ගහනකොට මෙයා මැරුණොත් ආනන්තරිය වෙනවා කියලා හිතයි. නෑ. මෙතනදී මෙයාට ආනන්තරිය කර්මය වෙන්නේ නැහැ. මොකද පහර දුන්නේ පියා මරණු පිණිස නෙමෙයි. මෙයාගේ මේ චේතනාව පැහැදිලිව මෙයා දැක්කනේ. මෙයා පින්වත්නි පියා මරණ චේතනාව මෙයාට ආවෙම නැති නිසා. ඒ කියන්නේ මරණ චේතනාව ආවෙම නැහැ. මෙයා පහර දුන්නේ වෙන කෙනෙකුටමයි පැහැදිලිවම. පියාට වදී කියලා හිතුවේවත් නැහැ. එතනින් පියා මැරුණොත් පින්වත්නි මෙතනදී ආනන්තරීය කර්මය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම වෙනවා. දැන් ඔන්න සතුරා ඉස්සරහා ඉන්නවා. සතුරාගේ පිටිපස්සේ තමයි තාත්තා ඉන්නේ. මෙයා සතුරට තියෙනවා තාත්තටත් වදී කියලා දැනගෙන. එහෙම කරගෙන සතුරට විද්ධාම පින්වත්නි සතුරාගේ ශරීරයේ විනිවිද ගිහිල්ලා පියාට වැදුනොත් පියා මැරුණොත් එතනදී ආනන්තරීය පාප කර්මය සිද්ධ වෙනවා. ඊළඟට ආයුධය සුද්ධ කරගන්න කියලා හිතාගෙන අපි හිතමු දැන් මොකක් හරි පිදුරු ගොඩක් හරි මොකක් හරි තියෙනවා. දැන් මෙයා ආයුධය සුද්ධ කරගන්න කියලා හිතාගෙන පිදුරු ගොඩට හැම කරලා අයින්නවා. අයින්කොට පියා පින්වත්නි ওই පිදුරු ගොඩේ සැඟවිලා ඉඳලා ඒ පහර වැදිලා මැරුණොත් මෙයාට අනන්තරීය කර්මය සිද්ධ වෙන්නේ නැහැ. එයි මෙයා පිදුරු ගොඩයට කවුරු හරි ඉන්නවා කියලා දන්නෙත් නැහැ. යාව මරනවා කියලා යාට සිහියක් තිබෙත් නැහැ. හැබැයි පිදුරු ගොඩයට කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන යාව මරනවා කියලා එන්නොත් අන්නේ අවස්ථාවේදී යාට අනන්තරීය පාප කර්මය සිද්ධ වෙනවා. ඒවට කියනවා පලාල චතුෂ්කය කියලා. ඉතින් මං හිතන්නේ ඔය පිංගුදුලට ප්‍රාණඝාතය පිළිබඳව
සෑහෙන ලොකු අවබෝධයක් එන්නේ නැති මම දීර්ඝ විස්තරයක් කළේ පින්වත්නි මේවා ඉතින් දැනගන්නකොට හැමදේම දැනගෙන ඉන්න එක අපිට හරිම වටින නිසා. ඉතින් මේ තමයි ප්‍රාණඝාතය කර්මපතයක් භාවයටපත් වෙන්න අවශ්‍ය කරන අංග ටික බවටපත් වෙන්නේ. මේ අංග පරිපූර්ණ වෙලා මේ විදිහට ප්‍රාණඝාතය සිද්ධ කරොත් ප්‍රයෝග 6න් 5ක් ප්‍රාණඝාතය කායද්්වාර වශයෙන් සිද්ධ වෙන බවත් ආනත්තික ප්‍රයෝගයෙන් සිද්ධ කරොත් වචීද්්වාර වශයෙන් ප්‍රාණඝාත අකුසල කර්මය කර්මපතයක් බවටපත් වෙන බවත් ඔය පිංගුතුල්ලා මනාව වටහා ගන්න ඇති කියලා හිතනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අදින්නාදාන අකුසල කර්මයේ පිළිබඳව. අදින්නාදාන අකුසල කර්මයක් සාමාන්‍යයෙන් බහුල වශයෙන් පවතින්නේ කායද්්වාරයේ මුල් කරගෙන. මොකද්ද මේ අදින්නාදාන කර්මය කියලා කියන්නේ පිටින්නේ කාය වාචාහි අදින්නස්ස ආදානං අදින්නාදානං කියලා කියනවා. ඒ කියන්නේ මේ කය වචනය මුල් කරගෙන අදින්නස්ස කියලා කියන්නේ පිටින්නේ නොදෙන ලද්ද කියන එක. ඒ කියන්නේ දුන්න දෙයක් නෙවෙයි නොදුන්න දෙයක් ආදානං සොරකමින් අදින්නාදානං ගන්න එකට කියනවා අදින්නාදානය කියලා. ඉනි වස්තුවේ අයිතිකාරයා විසින් කය වචනයෙන් නොදෙන ලද්ද කියන එකයි මේකේ අර්ථය. තේරුණාද මම මේ කියන එක? ඒ කියන්නේ වස්තුවේ අයිතිකාරයා විසින් Tamanගේ කයෙන් හෝ වචනයෙන් නොදෙන ලද අන්සතු වස්තුව සොරකම් කළොත් අන්නේ සොරකම් කිරීමට හේතු වෙන ලෝභ ජවන, ද්වේෂ ජවන සංප්‍රයුක්ත කායද්්වාර වාග්ද්වාර කියන ద్వාර දෙකෙහි පවතින තෙය්‍ය චේතනාව නැත්නම් සොරකම් චේතනාව අදින්නාදාන කර්මයේ බවට පත් වෙනවා. මේක ලෝභයෙන් ගන්නත් පුළුවන්, ද්වේෂයෙන් ගන්නත් පුළුවන්. හරිද? එතකොට කායද්්වාරිකව වෙන්නත් පුළුවන්, වචීද්්වාරිකව වෙන්නත් පුළුවන්. ద్వාර දෙකෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ලෝභ සහ ද්වේෂ කියන දෙකෙන්ම සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් ප්‍රාණඝාතය කියන එක සිද්ධ වෙන්නේ දේශමූලික සිතින්. මෙතනදී අදින්නාදානය කියන එක පින්වත්නි අන්න ඒකනේ මම ඔය ලෝභ මූලික ද්වේෂ මූලික සිත් කියද්දී දැන් ඔය පින්තුලට මතකයි නම් දැන් මම ලෝභ මූලික සිත් ගැන කියනකොට කිව්ව නේද දස අකුසල් අතරින් සොරකම, කාම මිත්‍යාචාරය, මුසාවාද, පිසුනා වාච, ඊළඟට සම්පප්පලාප, අවිද්‍යා, මිච්ඡාදිට්ඨි කියන අකුසල් 7 ලෝභ මූලිකව සිද්ධ වෙනවා කියලා. එතනදී කිව්වා අර නියත සහ අනියත කියලා එකකුත්. හැබැයි මම එතනදී කවදාවත් කොතනදීවත් කිව්වේ නැහැ ප්‍රාණඝාතය කියනක ලෝභ මූලික සිතින් වෙනවා කියලා. ওই පින්තුලට මතකයි නම් ද්වේෂ මූලික සිත් ගැන සිහිපත් කරනකොට ද්වේෂ මූලික සිත් වලදී කිව්වා ප්‍රාණඝාතය, පරුස වචන කීම, ව්‍යාපාදයේ කියනවා පටිඝසිතේ නියතයි කියලා. තේරුණාද මම මේ කියන එක? සොරකම, බොරු කීම, කේලාම් කීම, සම්ප්‍රප්පලාප කියන ඒවා අනියතයි. එතකොට දැන් තේරෙනවද ප්‍රාණඝාතය සිද්ධ කරන්නේ දේශ මූලික සිතින්. ඒ නිසා කිව්වේ දේශ මූලික සිද්දකින් තමයි අරක සිද්ධ වෙන්නේ. අදින්නාදානී කියන එක දේශ මූලිකවත් අනියතාකාරයෙන් වෙන්න පුළුවන්. ලෝභ මූලිකවත් වෙන්න පුළුවන්. ඔය ආකාරයට ලෝභයෙන් වේවා, ද්වේෂයෙන් වේවා, කායද්්වාරයේ වේවා, වචීද්්වාරයේ වේවා යම් කිසි කෙනෙක්ගේ සොරකම් චේතනාව අදින්නාදාන කර්මයේ බවට පත් වෙනවා. මේ අදින්නාදාන කර්මයේත් පින්වත්නි දැනගන්නවා නම් දැනගන්න බොහෝ දේවල් තියෙනවා. හරිද පින්වත්නි? ඉතින් මේවා විස්තර කරන්න ගියොත් තව පැය ගාණක් අරගෙන විස්තර කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් අපිට කලබලයකුත් නැති නිසා බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස මේවා අපි විස්තර කරලා දෙන්නම්. මොකද මේවා විස්තර වශයෙන් දැනගැනීමෙන්ම මේ දේවල් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන නිසා. මේ අදින්නාදානය කර්මපතයක් බවට පත් වෙන්න බලපාන කරුණු 5ක් තියෙනවා. ඒ තමයි අන්සතු වස්තුවක් වෙන්න ඕනි, අන්සතු වස්තුවක් බව දැනගන්න ඕනි, සොරා ගැනීමට සිත් වෙන්න ඕනි, ඒ වස්තුව පැහැර ගැනීමට උපක්‍රමය යොදන්න ඕනි, ඒ වස්තුව සොරකම් කරන්න ඕනි. අන්සතු වස්තුවක් වෙන්න ඕනි, වස්තුව අන්සතුයි කියලා දැනගන්න ඕනි, ඒ සොරකම් කරන්න සිත චේතනාව පහළ වෙන්න ඕනි, ඒ වස්තුව පැහැර ගැනීමට උපක්‍රම යොදන්න ඕනි, අන්සතු වස්තුව සොරකම් කරන්න ඕනි. මෙන්න මේ කියන අංග 5 යෙදුනොත් එතන අකුසල කර්මය නැත්නම් අදින්නාදාන අකුසල කර්මය කර්මපතයක් ගන්නටපත් වෙනවා. එතකොට මේ අදින්නාදාන කර්මය බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ කායද්්වාරයෙන්. නමුත් ආනත්තික වශයෙන්, ඒ කියන්නේ අනකිරීම වශයෙන්, දැන් අපි කියමුකෝ උපක්‍රමයේ කියන එක යොදනවානේ. ඒ උපක්‍රමයේ අනකිරීමක් කරලා යෙදුවොත් එතකොට මේක සිද්ධ වෙන්නේ වාග්ද්්වාරයෙන්. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ කායද්්වාරයෙන් වුණාට අනකරලා සිද්ධ කරොත් වෙන්නේ වාග්ද්්වාරයෙන්. ඒව මතක තියාගන්න. ඒ වගේම තමයි යම්කිසි වස්තුවක් හොරකම් කරනකොට ඒක හොර හිතින්ම ගත්තත් ඒකට අයිතිකාරයෙක් නැත්තම්, ඒ කියන්නේ අපි හිතමුකෝ අයිතිකාරයා පොල් කට්ටක් හරි මොකක් හරි මාලයක් බිම දාලා යනවා, මට මේක ඕනේ කැමති කෙනෙක් ගනිත්වා කියලා. දැන් අයිතිකාරයා තමන්ගේ ස්වාමීත්වයෙන් ඒක අයින් කරලානේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙයා මේක සොරසිතින් ගත්තත් අනුන්ගේ වස්තුවක් නොවන නිසා, අන්සතු වස්තුවක් වෙන්නත් එපේ. අන්සතු වස්තුවක් නොවන නිසා එතනින් අදත්තාදාන කර්මය කියන එක සිද්ධ වෙන්නේ නැත. හැබැයි මෙතනදිත් අර අවිජ්ජා, දැන් අතනදී ව්‍යාපාදේනේ ආවේ. මෙතනදී අවිද්‍යාව කියන එක කර්මපත භාවයට එනවා. ඒක මනෝමූලිකව සිද්ධ වෙන එකක්. අදත්තාදාන කර්මය සිද්ධ වෙන්නේ නැහැ. මොකද අවිද්‍යාව කියන එක කර්මපත භාවයට එන්න බලපාන්නත් ඕනි. අංග දෙකක් විතරයි. අන්සතු වස්තුවක් වීම, ඒ තමාහට වේවායි සිතීම. එච්චරයි. අන්සතු වස්තුවක් වෙන්නත් ඕනි. ඒ වස්තුව තමාහට ලබා ගැනීමේ බලවත් ආශාව. නැත්නම් ඒක තමන්ට වේවා කියලා සිතනකොටම
ඒ සිතීමෙන්ම අවිද්‍යාව කියන අකුසල කර්මය මනෝද්වාරිකව සිද්ධ වෙනවා. හැබැයි මෙතනදී අදින්නාදානි එහෙම සිද්ධ වෙන්නේ නැහැ. දැන් අවිද්‍යාව කියන කුසල කර්මපතේ වෙනවා. අදින්නාදානි කියන කුසල කර්මපතේ වෙන්නේ නැහැ. නැති හේතුව තමයි ඒක අන්සතු වස්තුවක් නොවන නිසා. කියන්නේ ඒ අංග පරිපූර්ණභාවයට පත් වෙන්නේ නැති නිසා. යම් වෙලාවක අන්සතු වස්තුවක් නම් එයාට අවිද්‍යා කුසල කර්මත් මනෝද්වාරිකව කර්මපත ගන්නට එනවා. අදින්නාදාන කුසල කර්මයක් කායද්වාරිකව කර්මපත ගන්නට එනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් අන්සතු වස්තුවක්. ඒ කියන්නේ දැන් අනුන්ගේ මොකක් හරි මාලයක් දැකලා ඒක අනුන්ගේ කියලා දන්නේ නැහැ. Tamanගේ කියලා හිතලා මේ මගේ අතින් වැටිච්ච එකක් වෙන්නේ නැති කියලා හිතලා තමාට අයත් කියන හැඟීමෙන් ගත්තොත් ඒත් මෙතනදී මොකක් වෙන්නේ නැද්ද? අදත්තා දානිය වෙන්නේ නැහැ. ඇයි? අන්සතු වස්තුවක් බව දන්නේ නැති නිසා. අන්සතු වස්තුවක් වුණාට අන්සතු වස්තුවක් කියලා දන්නේ නැහෙනේ. ඒ දන්නේ නැතිකම නිසා මෙතනදී කර්මපතයක් ගන්නට එන්නේ නැහැ. ඒක කර්මයක් විතරක් බවට පත් වෙනවා. එතකොට ප්‍රවෘත්ති විපාකය ලැබෙනවා. පටිසන්ධි විපාක ලැබෙන්න තරම් මේක බලවත් එකක් බවට පත් වෙන්නේ නැහැ. දැන් මෙතනදිත් මෙහෙම කාරණාවක් තියෙනවා. අදින්නාදාන කියලා පරාජිකාවකුත් තියෙනවා භික්ෂුවට. මේ පරාජිකාවේදී තිරස්චීන සත්වෙක් සතු දේවල්. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් බල්ලෙක් මස් කෑල්ලක් කරයි යනවා. දැන් බල්ලෙක් මස් කෑල්ලක් කරයි යනකොට ඒ බල්ලගේ මස් කෑල්ල හොරකම් කරොත් එවතක් නැහැ කියලා සිහිපත් කරලා තියෙනවා. අනාපත්ති. හැබැයි විනයපාළියේ එවතක් නැහැ කියලා කිව්වට පින්වත්නි අදින්නාදාන කර්මයේ සිද්ධ වෙන්නේ නැහැ කියලා නෑ. තේරුණාද? සමහර විනය ප්‍රඥප්ති තියෙනවා. ඒ වගේ ඇවත බේරිලා තිබ්බට කර්මය කියන එක සිද්ධ වෙනවා පින්වත්නි. එහෙම විනය ප්‍රඥප්ති සමහරක් තැන්වලදී දකින්න පුළුවන්කම තියෙනවා. කියන්නේ ඇවතින් බේරෙනවා. හැබැයි කර්මය කියන එක සිද්ධ වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් මනෝමූලිකව කර්ම සිද්ධ වෙනවනේ. දැන් මනසින් සිද්ධ වෙන කර්ම වලට ශික්ෂාපද නැහෙනේ. ශික්ෂාපද තියෙන්නේ කය වචනයට විතරයිනේ. මනසට නෑ. අන්න ඒ වගේ මෙතනදී විනය ප්‍රඥප්ති අනාපත්‍ය කියලා තිබ්බට ඇවතක් නැහැ කියලා තිබ්බට මතක තියාගන්න අදින්නාදාන කර්මය කියන එක සිද්ධ වෙනවා. ඒක අභිධර්මයේ සඳහන් වෙන වචනයක්. පරපරිග්ගහිතං අනුන්ගේ දෙයක් වීමම මේ අදත්තාදාන කර්මයට ප්‍රමාණවත්. එතකොට මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අදින්නාදානය කරන්න පුළුවන් ක්‍රම 25ක් තියෙනවා. සාමාන්‍යයෙන් සිහිපත් කළොත් ඒ 25ට කියනවා පින්වත්නි පස්විසි අවහාරය කියලා. මොකද්ද? පස්විසි අවහාරය. මේක බෙදෙනවා කොටස් 5කට. නානා බණ්ඩ පංචකය, ඒක බණ්ඩ පංචකය, සාහත්තික පංචකය, පුබ්බයෝග පංචකය, තෙය්‍ය අවහාර පංචකය කියලා. නානා බණ්ඩ පංචකය. මෙතන 5යි. ඒක බණ්ඩ පංචකය 5යි, සාහත්තික පංචකය 5යි, පුබ්බයෝග පංචකය 5යි, තෙය්‍ය අවහාර පංචකය 5යි. පස්වරක් 5 25ක් බවට පත් වෙනවා අදින්නාදාන කර්මය කරන්න පුළුවන් ක්‍රම. ඉතින් මේ පිළිබඳව ඔය පින්තුල්ලට කෙටියෙන් නමුත් විස්තරයක් කරන්නම්. මොකද ඒවා දැනගෙන ඉඳීමම බොහෝ ප්‍රයෝජන සහිත නිසා. දැන් නානා බණ්ඩ පංචකය කියලා කියන්නේ පින්වත්නි අනුන්ට අයිති වස්තුවක් නඩු කියා තමන් අයිති කරගන්න ස්වභාවයක් තියෙන. දැන් ඔය අනුන්ගේ දේවල් වස්තු හිමියාව ඉන්නවා. අපි දන්නවා. ඒ වස්තු හිමියා ඉද්දී අපි ඒකට නඩුවක් දාලා බරු සාක්ෂි ඉදිරිපත් කළා ඒක අපි සතු කරගන්නවා නීති. හැබැයි වස්තුවේ සත්‍ය හිමිකාරය ඉන්නවනේ. කියන්නේ නීතියෙන් ඕක වෙව්වට ස්වභාව ධර්මයෙන් ඕක වහන්න බෑනේ. ඒ සත්‍ය හිමිකාරය තමන්ට තමන්ගේ වස්තුව අහිමි වුණා කියලා දැනගද්දිම මේ නානා බණ්ඩ පංචකේ පළවෙනි කොටස යටතේ තමන්ට අදින්නාදාන කර්මය සිද්ධ වෙනවා කියන එක මතක තියාගන්න. ඊළඟට දෙවෙනි එක. අපි මොනවා හරි අනුන්ගේ දෙයක් අර යනවා. තව කෙනෙක් අපිට මුද්දක් දෙනවා මේක පරිස්සමෙන් අරගෙන යන්න කියලා. අනුන්ගේ මුද්දක් අරගෙන යන ගමන් සොරසිතින් ගන්නවා. කෙටියෙන් මම මේ කියාගෙන යන්නේ මේ වගේ තව ක්‍රමවේද තියෙනවා. ඒ අනුන්ගේ අයිති භාණ්ඩය අරගෙන යන ගමන්ම සොරසිත ඇවිල්ලා මම මේ දේ ආපහු හිමියාට දෙන්නේ නැහැ කියලා දැන් දකුණු අතේ තිබ්බනම් මුද්ද දෙන්නේ නැහැ කියලා හිතලා වම් අතට ගත්තනම් එතනදිම අදින්නාදානිය සිද්ධ වෙනවා. හරි? ඊට පස්සේ ආයි මග යද්දී අපි හිතමුකෝ හිතුණා කියලා නෑ නේ ඔක අපහු දෙන්න ඕනි කියලා දුන්නයි කියලා අර අදින්නාදාන කර්මයෙන් මිදෙන්නේ නෑ. යන අතරමඟම සිටුවද සිතිල තිබ්බ තැනින් අන්තනකට ගත්තද ගත්ත ගමන් කර්මය සිද්ධ වෙනවා. ඒ තිබ්බ තැන දැන් දකුණු අතේ තියලා ගන්නවා කියලා හිතලා වම් අතට හෝ වෙන තැනකට මාරු කරන කම්ම මේ කර්මය වෙන්නේ නෑ. අපි හිතමු ඔළුවේ තියෙන මල්ලක් ඔළුවේම තියාගෙන ගන්නවා කියලා හිතනවා. එතකොට කර්මය වෙන්නේ නැහැ. ඔළුවේ තියෙන කොන්න ගන්නවා කියලා හිතලා කරට ගත්තනම් අන්න එතනදී මේ කර්මය සිද්ධ වෙනවා. ඒ තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය. Taman ගාව පරිස්සමට තියපු දෙයක් ආපහු දෙන්නේ නැතුව හොරකම් කරනවා. එතකොට එතනදී හිමියා බලාපොරොත්තුව අතහැරපු ගමන් මට ආපහු ලැබෙන්නේ නැහැ කියලා එතනදිම මේ කර්මය සිද්ධ වෙනවා. ඊළඟට වෙන කෙනෙක් අරගෙන යන වෙන කෙනෙක්ගේ භාණ්ඩයක්. ඒ අරගෙන යන කෙනාටම කීයක් හරි දීලා හරි මාත් ඔයාලට කොටසක් දෙන්නම් මේක ගෙනල්ලා දෙන්න කියලා තමන් හොරකම් කරන්නේ නැහැ. අර ගෙනියන කෙනාටම කියලා හොරකම් කරනවා. අන්න එතකොටම දැන් අපි හිතමුකෝ ඕක ගෙනියන කෙනා යන්නේ උතුරු පැත්තට. මම කියනවා ඕක අරගෙන ආපහු දකුණු පැත්තට හැරෙන්න කියලා. පින්වත්නි, හැරිලා පළවෙනි පියවර තියලා දෙවෙනි පියවර ඔසවපු ගමන් අදින්නාදාන කර්මය සිද්ධ වෙනවා. පළවෙනි පියවර තියනකොට අදින්නාදාන කර්මය සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි පියවර ඔසවපු ගමන් එතනදී මේ අදින්නාදාන කර්මය වෙනවා. ඒ කියන්නේ ගිය මඟ වෙනස් කරලා තමන් පෙන්වන මාර්ගයට අනුගත වෙලා
එක පියවරක් තියලා දෙවෙනි පියවර උස්සනකොටම මේ කර්මය සිද්ධ වෙන බව සිහිපත් කරලා තියෙනවා. පස්වෙනි එක. යම්කිසි භාණ්ඩයක් තියෙන තැනකින් සොරසිතින් වෙන තැනකට ගන්නවා. නැත්තම් ඉස්සුවත් ඇති. ඒ කියන්නේ අපි හිතමු මුද්දක් වැටිලා තියෙනවා. තියෙනකොට මම මේක ගන්නවා කියලා හිතාගෙන තිබ්බ තැනින් ඉස්සුවත් මොකෝ වෙන්නේ? ඉස්සුවත් පින්වත්නි හොරකම කියන එක සිද්ධ වෙනවා. මේ තමයි පළවෙනි නානා බණ්ඩ පංචකයේ ක්‍රම 5. ඊළඟට එනවා ඒක බණ්ඩ පංචකය. ඒක බණ්ඩ පංචකයේදී වෙන්නේ පින්වත්නි මේ අර විදියමයි. හරිද? ඒ කියන්නේ පළවෙනි පාර නානා බණ්ඩ කියපු දෙයමයි ඒක නොඑක් බඩුනේ. මෙතනදී පින්වත්නි සත්වයෙක්. ඒ කියන්නේ අනිත් කෙනෙක් සතු සත්වයෙක් අපි හිතමුකෝ ගිරවෙක් කියලා. ඒ කියන්නේ සත්වයෙක් මෙයා. ඒ ගිරවව නඩු කියලා ගත්තොත් අරගෙන යනකොට මාරු කරොත් වෙන කෙනෙක් ගෙනියනකොට ගත්තොත් ආදී වශයෙන් අර කියපු පහම කළොත් එතනදී මෙයාට පින්වත්නි ඒක බණ්ඩ පංචකයෙන් මේ අදින්නා දාන කර්මය සිද්ධ වෙනවා. මේ දෙකේ වෙනස තමයි දැන් අර ඒක බණ්ඩ පංචකය නානා බණ්ඩ පංචකයේ බඩු පිළිබඳ වූවක්. ඒක බණ්ඩ පංචකයේ සත්වයන් පිළිබඳ වූවක්. දෙකේ වෙනස එච්චරයි. ලේසියිනේ. හොඳයි. ඊළඟට එමු සාහත්තික පංචකය කියන එකට. සාහත්තික පංචකය කියලා කියන්නේ පින්වත්නි දැන් සියතින්ම බඩු හොරකම් කිරීම. මේක තමයි ඒකාවහාරයක්. සියතින්ම හොරකම් කරොත් ඒත් අදින්නා දානිය සිද්ධ වෙනවා. අනුන් ලවා සොරකම් කෙරෙව්වොත් ඒත් පින්වත්නි මෙතනදී ආනත්තික වශයෙන් අනුන් ලවා කරවන නිසා අදින්නා දානිය කියන එක සිද්ධ වෙනවා. ඊළඟට දැන් අපි කොහෙට හරි යනවා. ඉන්නකොට එතනදී හොරකම් කරන්නේ නැතුව එළියට විසික් කරලා පස්සේ හොරකම් කරනවා. ඒ කියන්නේ දැන් ගෙයක් ඇතුළේ ඉඳලා ගේ ඇතුළේ තියෙන මුද්ද එතනදී හොරකම් කරන්න ඕනි කියන සංඥාව එන්නේ නැහැ. එතනදී විසික් කරනවා. විසික් කරලා එළියට ගිහිල්ලා හොරකම් කරනවා. අන්න එතකොටත් මේ අදින්නා දාන කර්මය සිද්ධ වෙනවා. ඕක වෙනවා මේ බදු අය කරන තැන්වල අපි හිතමුකෝ එයාපෝට් එකෙන් මොනවා හරි අරන් එනවා. ඒකට බද්දක් තියෙනවා. ඒ බද්ද දෙන්නේ නැතුව හොරෙන් එහාට මෙහාට රිංගලා අරන් එනවා බදු ගෙවන්නේ නැතුව. එතකොට මෙන්න මේ සාහත්තික පංචකයේ තුන්වෙනි ක්‍රමයේ යටතේ ඒක අදින්නා දාන කර්මයට පත් වෙනවා කියන එක මතක තියාගන්න. ඊළඟට අනුන්ට අයිති යම්කිසි වස්තුවක් හොරකම් කිරීමට ඉඩ ලැබෙනකන් ඉඳලා ඉඩ ලැබුණට පස්සේ හොරකම් කරන්න නියම කරනවා. තේරෙනවද මම මේ කියන්නේ? දැන් අපි කාට හරි කියනවා මේ අර පොල් ටික කඩා ගන්න දැන් ඉඩ නෑ. හැබැයි ওই පොල් ටික කොහොම හරි හොරාට කඩන්න ඕනි කියලා. පින්වත්නි මතක තියාගන්න. එහෙම කියලා අර පොල් කඩන්න කියපු කෙනා අවුරුදු 1000ක් ගෙවිලා ගිහිල්ලා හරි කමක් නෑ. ඒ පොල් ටික අනිවාර්යෙන් කඩනවා නම් අවුරුදු ගාන වැඩක් නෑ. කඩනවම නම් සොරකම කරවන තැනත්තාට නියම කළ ගමන් අදින්නා දාන කර්මය කියන එක සිද්ධ වෙනවා. මම මේ ටිකක් වේගෙන් කියාගෙන යන්නේ. මොකද කාල වේලාව ගොඩක් මේ ධර්ම දේශනාවට ගත වෙන නිසා. ඒ නිසා මේවා ආපහු අහන්න ඕනි කෙනෙක් ටිකක් නවත්තලා ලියාගෙන වගේ අහගන්න බලන්න. මෙතනදී මම කිව්වේ නියම කර තැබීමෙන් ඒ නියම කරන කෙනා අනිවාර්යෙන් ඒක හොරකම් කරනවා නම් විශ්වාසයෙන් මේක කවදාකරි හොරකම් කරනවා නම් හොරකම් කරන්න කියපු කෙනාට ඒක නියම කළ කෙනෙහිම අදින්නා දාන කර්මය සිද්ධ වෙන බව. ඒක තමයි හතරවෙනි ක්‍රමය. සාහත්තික පංචකයේ පස්වෙනි එක තමයි වස්තු හිමියව රවට්ටනවා. රවට්ටලා අර හිමියාගේ ආශාව නැති කරවලා ඒක කපටිකමින් වංචාවෙන් අයිති කර ගන්නවා. අන්න ඒක එක ක්‍රමයක්. හරි. ඕකේ තවත් එකක් තියෙනවා. අයිතිකාරයා දන්නේ නැති දෙයක්. දැන් අපි හිතමුකෝ ඉඩමක් තියෙනවා. ඒ ඉඩම ඒ අයිතිකාරයා දන්නේ නැහැ ඒ ඉඩම එයාගේ කියලා. අපි යාට බොරුවක් කියනවා මේ ඉඩම ඔයාට අයිති නෑ මේක අපිට අයිති ඉඩමක්. එහෙමයි කියලා හිතලා අයිතිකාරයාගේ බලාපොරොත්තු නැති කරවලා සොරකමටපත් කළොත් අන්න එතනදී අයිතිකාරයා ආශාව හැරීමත් එක්කම මේ අදත්තා දාන කර්මය සිද්ධ වෙනවා. මේ තමයි සාහත්තික පංචකයේ ක්‍රමය. දැන් 15ක් කියලා ඉවරයිනේ. ඊළඟට පුබ්බයෝග පංචකය. පුබ්බයෝග පංචකය කියලා කියන්නේ දැන් පිටින්නේ පුබ්බයෝග කියන්නේ පූර්වයෝගිය කියන එකටනේ. දැන් අපි හිතමුකෝ හොරකම් කරන්න කියලා කාට හරි කියනවා මෙන්න මේ අහවල් තැනින් අහවල් පොත හොරකම් කරන් එන්න කියලා. ඒක නියෝගයක්නේ. නියෝගය කිරීම කියන්නේ එක වැඩක්. ඒතර එයා ගිහිල්ලා පොත ගන්නවනේ කවදා හරි. ඒ පොත ගන්නවා කියන්නේ තව වැඩක්. මෙතනදී පින්වත්නි පළවෙනියටම සිද්ධ වෙන්නේ නියෝග කිරීම. නියෝග කරපු කෙනා නොවරදවා මේක කරනවා නම් මෙතනදී මේ කියන්නේ පුබ්බයෝග පංච කියන්නේ පූර්ව යෝගයේදීම අකුසල කර්මයේ වෙන තැන. නිසකවම එයා ගන්නවා නම් එයා ඒක කවදා කොතනදී ගත්තත් සොරකම් කරන්නාට නියම කළ පමණින් එයා දත්තා දාන පාපය සිද්ධ වෙනවා. කර්මය සිද්ධ වෙනවා. හරි? ඊළඟට ප්‍රයෝගය කිරීම සමගම දත්තා දාන කර්මය සිදු වීම. ඒ කියන්නේ දැන් මෙතනදී දැන් අපි හිතමුකෝ ඉඩමක් තියෙනවා. ඒ ඉඩම හොරකම් කරන්න කියලා හිතාගෙන මේ පස්සේ නඩුවක් හරි මොකක් හරි කියන්නම් කියලා සීමා මායිමක් වෙනස් කරනවා. සීමා මායිම වෙනස් කරද්දිම, ඒ කියන්නේ පූර්ව ප්‍රයෝගය කරද්දිම, අතනදී නියෝගය දෙද්දිම, මෙතනදී ප්‍රයෝගය කරද්දිම සීමාව වෙනස් කරන කණුව හිටවනකොටම අදත්තා දාන කර්මය සිද්ධ වෙනවා. මේ දෙක. තුන්වෙනි එක. කීප දෙනෙක් හොරකම් කරන්න කතා කරගෙන යනවා. ගිහිල්ලා හොරකමට ගියායින් පස්සේ මේ එක්කෙනෙක් මේක හොරකම් කරනවා. අනිත් 4 දෙනා 5 දෙනා අපි තුමුක 5 දෙනෙක් කතා කරගෙන යනවා. එක්කෙනෙක් තමයි ওই බාණ්ඩි හොරකම් කරන්නේ.
ඒක හොරකම් කරද්දිම අනිත් 4 දෙනාටමත් අදත්තා දාන කර්මය සිද්ධ වෙනවා. ඒ තමයි 3 වෙනි ක්‍රමය. 4 වෙනි ක්‍රමය. අහවල් වෙලාවේ අහවල් බඩුව ගන්නයි කියලා කාල නියමයක් කරලා සොරකම් කරවීම. ඒ හොරකමට නියෝගය ලැබෙන කෙනා નિયમિત කාලයේදී මෙයා හොරකම් කරනවා නම් අනිවාර්යෙන් ඒ වෙනකොට ඒ හොරකම් කරන වෙලාවට නියෝගය කරපු කෙනා මැරිලා තිබ්බත් වැඩක් නේ. මොකද නියෝගය කරන වෙලාවේදී මෙයාට අදත්තා දාන කර්මය සිද්ධ වෙලා ඉවරයි. අර අනිවාර්යෙන් හොරකම් කරන නිසා. 4. 5 වෙනි එක. සංඥාවක් කරලා හොරකම් කරවීම. ඒ කියන්නේ මම අත උස්සද්දි හොරකම් කරන්න කියලා කියනවා. ඔයා යන්න මම අත උස්සනකම් හොරකම් කරන්න එපා මම බලන් ඉන්න. බලන් ඉඳලා මෙහෙම අත ඉස්සුවොත් ඔයා හොරකම් කරන්න කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා අත ඉස්සුවා කියලා හිතන්නකො හරි දැන් ගන්න කියලා. ගන්නකොට අර හොරකම් කළොත් මේ අත උස්සනවත් එක්කම ඒ කියන්නේ සංඥාව දීමත් සමගම එයා ඒක හොරකම් කළොත් සංඥා කරන්නාටත් ඒ කියන්නේ ගත්ත කෙනාට විතරක් නෙමෙයි සංඥාව කරපු කෙනාටත් ඔතනදී අදත්තා දාන කර්මය කියන එක සිද්ධභාවයට එනවා. ඉතින් ඕක තමයි පුබ්බ යෝග පංචකේ ක්‍රම 5. බලන්න පින්වත්නි මේවා කොච්චර ලස්සනද කියලානේ. කියන්නේ මේවා හරියටම දැනගත්තාම අපිට කොච්චර පරිස්සම් වෙන්න පුළුවන්ද නේ? මේවා දන්නේ නැති වුනහම අපි දන්නේම නැතුව අපි කොච්චර මේ අකුසල කර්ම වලට සංසාර ජීවිතේ මේ බුද්ධෝත්පාද කාලයකවත් දන්නේ නැතුව ඉන්නවනම් සංසාර ජීවිතේ මේවට කොච්චර අහු වෙනවද? නිකයි හිතන්න ඔය පිංගුතුල. බුද්ධෝත්පාද කාලයේවත් මේ ප්‍රයෝග මේ ප්‍රභේද මේ ලක්ෂණ මේ විභාග මේ විස්තර දන්නේ නැතුව මේ වර්ණනාවන් දන්නේ නැතුව ඉන්නවනම් අබුද්ධෝත්පාද කාල ගැන කවර කතාවක්ද නේ? ඒ නිසා මේවා ආසාවෙන් ඌමනාවෙන් අහලා ඉගෙන ගන්න. ඊළඟට අපිට අවසානයේදී ඉතුරු වෙන්නේ තෙය්‍ය අවහාර පංචකය කියන එක. තෙය්‍ය අවහාර පංචකය කියන්නේ පින්වත්නි දැන් මේකෙදි එක එක දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදියට අන්සතු වස්තුව හිමියාට නොපෙනෙන්න ගන්නවා. දැන් අර කිරණ මනින අය ඉන්නවනේ. ওই කිරණ මනින අය සමහරව වංචා කරනවනේ නේ. කියන්නේ 100ක් කිරන්නේ කොහම 95ක් කිරලා දෙනවා. අන්න එතකොට අන්සතු වස්තුව හිම හොරකම් කළොත් ඒක තෙය්‍ය අවහාර ගණීට යනවා. අදින්නා දාන පාප කර්මය සිද්ධ වෙනවා. මේකේ එක එක ක්‍රම වලට අහුවෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඔය කැඩිච්ච බඩු දැන් සමහරව ඉන්නවා කැඩිච්ච වාහන එහෙම මොකද කරන්නේ මේ හොඳ බඩුයි කියලා හැප්පිච්ච වාහන හැප්පිලා නැහැ කියලා විකුණනවා. මොකද වෙන්නේ? මේගොල්ලන්ටත් මේ අදින්නා දාන කර්මය සිද්ධ වෙනවා. රන් රිදී නොවන දේවල් රන් රිදී කියලා විකුණුවොත් හොර නෝට්ටු කාසි දීලා යම්කිසි බඩුවක් ගත්තොත් ඒගොල්ලන්ට මේ අදින්නා දාන පාප කර්මය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි නුවණ නැති මිනිසුන්ව උපායකින් රවටලා ඔවුන් සතු බඩු හොරකම් කළොත් ඒකත් මේ තෙය්‍ය අවහාරයටම ඇතුළත් වෙනවා. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි තෙය්‍ය අවහාරේන අනුන්ව තලලා පෙලලා බය ගන්නවල. මංකොල්ල කනවා කියලා කියන්නේ. අන්න ඒව කරලා ජීවිත තර්ජන කරලා අන්සතු වස්තු ඉල්ලලා ගත්තොත් එයා දුන්න කියලා එකක් නැහැ. මෙතනදී පසයි අවහාර කියන එකෙන් අදින්නා දාන කර්මය සිද්ධ වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි පින්වත්නි පරිකප්පාවහාර කියන්නේ. පරිකප්පාවහාරය කියන්නේ දැන් අපි හිතමුකෝ මෙයාට මේ ප්‍රදේශය හෝ ගන්න බඩුව පිළිබඳව විශේෂ සැලකිල්ලක් නැහැ. හොයේ යනවා. යනකොට ගයක් දකිනවා. මෙයා ගයා දැක්කම මේ ගෙදරට රින්ගන්න හිතනවා. ගෙදරට රින්ගලා පෙට්ටියක් දකිනවා මොකක් හරි තියෙන. මෙයා හිතනවා මේ පෙට්ටිය සල්ලි ඇති කියලා. සල්ලි ගන්නවා කියලා හිතාගෙන පෙට්ටිය ගන්නවා. දැන් සල්ලි ගන්නවා කියලා හිතාගෙන පෙට්ටිය ගද්දි පෙට්ටිය ඇතුලේ ඇත්තටම සල්ලි තිබ්බනම් පෙට්ටිය උස්සනකොට මෙයාට අදත්තා දාන කර්මය සිද්ධ වෙනවා. හැබැයි පෙට්ටියේ සල්ලි තිබ්බේ නැත්තම් එතකොට මෙයාට අදත්තා දාන කර්මය සිද්ධ වෙන්නේ නැහැ. එයි මෙයා සල්ලිනේ හොරකම් කරන්න හැදුවේ. සල්ලි තිබ්බේ නැහනේ. පෙට්ටිය අරගෙන බලනකොට පෙට්ටියේ සල්ලි නැහැ කියලා හිතලා අප්පෝ වැඩක් නැහැ කියලා හිතලා පෙට්ටිය දාලා ගියොත් මෙයාට අදින්නා දාන කර්මය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පෙට්ටිය වටින දෙයක් නොතිබ්බත් වෙන මොනවා හරි දෙයක් පෙට්ටියේ තියෙනවා. දැන් සල්ලි ගන්න කියලා හිතාගෙන පෙට්ටිය ගත්තට පළවෙනි පාර අදත්තා දානි උනේ නැහැ සල්ලි නැති නිසා. සල්ලි නැතුව වෙන මොනවා හරි තියෙනවා. ඒක ගන්නවා කියලා හිතාගෙන ආයිත් මේ පෙට්ටිය ගත්තොත් මෙයාට අදින්නා දාන කර්මයක් සිද්ධ වෙනවා. අර තියෙන දේ ගන්න පෙට්ටිය උස්සපු නිසා. ඒ තමයි තුන්වෙනි ක්‍රමය. ඕකේ තවත් ප්‍රභේදයක් දක්වලා තියෙනවා. දැන් ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අනුන්ගේ ගෙදරක වස්තුවක් දකිනවා. දැකලා මෙන්න මේක මට මේ ගෙදරින් එළියට දාගන්න තිබ්බොත් අපි කියන්නේ පන්න ගන්න කියන්නේ. පන්න ගන්න තිබ්බොත් අරයි යනවා. පන්න ගන්න බැරි වුණොත් නැත්තම් කවුරු හරි දැක්කොත් දාලා යනවා කියලා හිතාගෙන භාණ්ඩයක් ගන්නවා. එහෙම ගන්න කෙනාට පින්ගද්දි ඒ බඩුවත් අතට අරගෙන ගේ ඇතුලේ ඉන්න තාක් දැන් මෙයාට එළියට ගත්තාමනේ අරයි යනවා කියලා හිතුවේ. නැත්තම් තියලා යනවා කියලා හිතන් ඉන්නේ. ගේ ඇතුලේ මේ බඩුව අතේ තියන් ඉන්න තාක් අදත්තා දානිය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි භාණ්ඩයත් අරගෙන ගෙයින් පිට වුණොත් පිටවීමේදීම අදත්තා දාන කර්මය සිද්ධ වෙනවා. මේ තමයි තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය. තමන් වැඩ කරන තැනක හරි නාන්න ගිය තැනකට හරි මිනිස්සු විසින් අමතක කරලා තියෙන මොකක් හරි බඩුවක්. අපි හිතමු කාගේ හරි මුද්දක් වැටිලා තියෙනවා. මොකද වෙන්නේ දැන් ඒක හොරකම් කරන්න මේ වෙලාවේ බෑ. වැලි වලින් චුට්ටක් වහලා කවර් කරලා තියෙනවා. තියලා හිමියන් මේක හොයලා හිමියන් ගෙදර යනවා මේක අතහැරලා. වැඩ කරන තැන වේවා නාන්න ගිය තැනක වේවා. අපි මේක වැලි වලින් වහලා තියලා පස්සේ වෙලාවක කියන්නේ පටිච්චන්න අවහාරය කියලා කියන්නේ. හිමියා ගියාට පස්සේ මේක හොරකම් කළොත් අර බඩු වහලා තියෙන කම් යාට අදත්තා දානිය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ගද්දී
අදත්තා දාන කර්මය සිද්ධ වෙනවා. එතනදී මෙහෙම එකකුත් තියෙනවා. දැන් අපි හිතමුකෝ ඒ මුද්ද ගලක් උඩ නම් තිබ්බේ ගල උඩම තියලා අපි වැලි වලින් වහනවා. අන්න එතනදී අදත්තා දාන කර්මය සිද්ධ වෙන්නේ නැහැ. මොකද භාණ්ඩය හෙලුවේ නැති නිසා. හැබැයි යම් කෙනෙක් මෙතන තිබ්බොත් මට මේක ගන්න බැරි වෙයි කියලා හිතාගෙන ගලින් බිමට පයින් එකක් ගහලා බිමට වැටුණාට පස්සේ වැලි වලින් වැහුවට වැඩක් නැහැ. බිමට වැටෙද්දිම අදින්නා දාන කර්මය සිද්ධ වෙනවා. මේ තමයි හතරවෙනි ක්‍රමය. පටිච්චන්නවහාරය කියලා මේකට කියන්නේ. ඊළඟට කුසාවහාර. පස්වෙනි ක්‍රමය තමයි කුසපත් අදින ක්‍රම තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ රුපියල් 1000 ෆෝන් එකකුයි 2000 ෆෝන් එකකුයි තියෙනවා. ඊළඟට අංක 1 ගන්න කෙනාට 1000 ෆෝන් එකක් 2 ගන්න කෙනාට 2000 ෆෝන් එකක් දෙනවා කියලා කියනවා. නිකන් මම මේ උපමාවක් කියන්නේ. හරි? ඒතර අපිට එන්නේ අංක 1 කියලා හිතන්නකෝ. දැන් අපි දන්නවා 2 ගත්තොත් අනිත් ෆෝන් එක ගන්න පුළුවන්. ඒ නිසා අපි පුංචි හොරකමක් හරි මොකක් හරි කරලා ඒ සීට්ටුව මාරු කරනවා. ඒ කියන්නේ 2 මම අරගෙන 1 යාට දෙනවා. මෙන්න මෙතනදී කුසාවහාරය කියන අදත්තා දාන කර්මය සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා ඔය පිංගුතුලට පැහැදිලි ඇති කියලා. මම මේ වේගයෙන් කියාගෙන යන්නේ මේ දේශනාව වඩා දීර්ඝ කරන්න බැරි නිසා කියන්න ඕනේ කරුණු ටිකක් කියන්න ඕනේ නිසා. ඉතින් මෙන්න මේ 25 ආකාරයෙන් අදත්තා දාන කර්මය සිද්ධ වෙන්න පුළුවන්. භික්ෂුවක් නම් පරාජිකාපත්තියට උනත්පත් වෙන්න පුළුවන්. මේ පස්විසි අවහාරය පිළිබඳව මනාව වූ දැනුමක් දැක්මක් හැමෝටම තියෙන්න ඕනේ. ඒ තිබීම ඊටාම වැදගත්. පරාජිකාපත්තියෙන් පවා බේරෙන්න උපසම්පදා භික්ෂුවක් නම් ගිහි පිංගුතෙක් නම් අදින්නා දාන කර්මපතයෙන් ගැලවෙන්න. ඉතින් මේ වගේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය වශයෙන් විපාක කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ වටිනාකම මද වස්තු හොරකම් කරොත් අල්පසාවද්‍යයි, වටිනාකම වැඩි වස්තු හොරකම් කරොත් මහාසාවද්‍යයි. කුඩා දෙයක් ගැනීම අල්පසාවද්‍යයි, මහා දෙයක් ගැනීම මහාසාවද්‍යයි. ඒක වටිනාකම අනුව වර්ග වෙනවා කියන එක දැනගන්න ඕනේ. ඒ වගේමයි ගුණවතුන්ගේ වස්තුව ගද්දී ඒක මහාසාවද්‍යයි, ගුණහීනයන්ගේ වස්තුව ගද්දී ඒක අල්පසාවද්‍ය බවට පත් වෙනවා. දුස්සීලයේගේ දෙයක් ගන්නවට වඩා සිල් රකින්න කෙනෙක්ගේ ගත්තොත් ඒක මහාසාවද්‍ය භාවයට යනවා. මේ ආකාරයෙන් ගිහියෙක්ගේ දෙයක් ගන්නවට වඩා සාමණේරයෙක්ගේ ගත්තොත් මහාසාවද්‍යයි, සාමණේරයෙක්ගේ ගන්නවට වඩා උපසම්පදා ස්වාමීන් වහන්සේගේ ගත්තොත් මහාසාවද්‍යයි, උපසම්පදා කෙනෙක්ටත් වඩා සංඝ සන්තක දෙයක් ගත්තොත් ඒකත් මහාසාවද්‍යයි. මේ විදිහට එක එක වස්තුව වෙනස් වෙන ආකාරය දකින්න ඕනි. මහාසාවද්‍ය අල්පසාවද්‍ය වශයෙන් වස්තුව හිමියාගේ ගුණය කියන දෙක වඩා බලපෑවට හදිසියවත් මේ දෙකම සම වුණොත් ඒක සොරකම් කරන ප්‍රයෝගය. ඒ කියන්නේ අපි ඒක හොරකම් කරන ක්‍රමය සහ හොරකමට භාජනය වෙච්ච ක්ලේශ ධර්මය බලවත් ලෝභසතකින් ගත්තොත් ඒත් මේක විපාකය මහත්භාවයට එනවා. මේ විදිහට අදත්තා දාන කර්මයන්ගේ විපාකය දැනගන්න. ඉතින් මේ වගේ විපාක ওই පිඟුතුලට ඕන තරම් പ്രേතවත්තු ආදී තැන්වලදී වෙනත් විපාක තියෙන තැන්වලදී දැනගන්න පුළුවන්. මේ ලෝකෙදිම බොහොම නිന്ദා ලබන්න වෙනවා. මරණින් මත්තේ අපායට යන්න සිද්ධ වෙනවා. අපායෙන් මිදිලායි මිනිසත් බවක් ලැබුවත් බොහොම කුණු තැවරිච්ච ඔය උකුණන් පිරුණු හිස් ඇතිව එහෙමයි සිහිපත් කරලා තියෙන්නේ. නොඑක් රෝග ඇතිව ඉරුණු කිලිටි වස්ත්‍ර ඇතුව තමයි උත්පත්ති ලබන්න සිද්ධ වෙන්නේ. එහෙම මේකේ විපාක නොඑක් ආකාරයෙන් දක්වලා තියෙනවා. නිසා මේ විපාක දැකලා විශේෂයෙන් මනුස්ස ජීවිතයේදී මෙලොව වශයෙන්මත් වෙන්න පුළුවන් නිന്ദා හිම ලබන්න පුළුවන් නේද? හොරකම් කරොත් හිරේ යන්න වෙනවා, අත්පා කැඩෙනකම් පොළු පාරවල් කන්න වෙනවා, සමහරක් විට අනුන්ගෙන් පාර කාලා තිරසනුන් වගේ මග මැරෙන්න වෙනවා, අතපය කන්නාසය කපලා දානවා. ඉස්සර රජ කාලේ වගේ නම් උල හිඳවලා නොයෙක් දඩුවම් කළා. දැනුත් ඉතින් හොරුවා වුණත් හිර ගෙදරට දාලා කසපහර ආදී දීම් කරනවනේ. අන්න ඒවා සිද්ධ කරන නිසා මේක මෙලවත් විපාක වශයෙන් භයානකයි. මරණින් මත්තේ ප්‍රේතෙක් වෙලා ඉපදුනත් බත් ටිකක් පැන් ටිකක් නැතුව විලිවසා ගැනීමට වස්ත්‍රයක් නැතුව වාසස්ථානයක් නැතුව කාගේවත් පිහිටක් නැතුව සාගින්නෙන් පිපාසාවෙන් වර්ෂ දහස් ගණනක් දුක් විඳින්න වෙන නිසා තිරසනුන් වෙලා ආපවර සොරකම් කරපු වස්තුව ඇති හිමියන්ට බර ඇදීම් ඒගොල්ලන්ගේ වැඩ කරලා දීම් වශයෙන් කල්ප ගාණක් වර්ෂ ගාණක් දුක් විඳින්න බොහෝ විට සිද්ධ වෙනවා. සමේව දැනගෙන මේ අකුසල කර්ම වලින් අදත්තා දාන කර්මයන්ගෙන් පරිස්සම් වෙන්න. මේවා කරන්නේ නැතුව පුංචිවත් තැනකින් හොරකම් කරන්නේ නැතුව මේවා මහා දුක්ගෙන දෙන පාපයක් බව දැනගෙන සුව කැමති. අනුන්ගේ දේවල් හොරකම් කරන්න එපා කියන්නේ ඒගොල්ලෝ පවු නිසා නෙමෙයි. ඔය පිංගුතුල්ලාගේ සුවයි පිංගුතුල්ල කැමති නම් අන්සතු වස්තුව විෂමෙන් සලකලා ඒවා ගැනීමෙන් වළකින්නට අදිෂ්ඨාන කරගන්න ඕනි. මේ තමයි අදත්තා දාන කර්මයේ විපාක ભેදය දක්වලා තියෙන ක්‍රමය. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කාම මිච්ඡාචාර අකුසල කර්මයේ පිළිබඳව. පින්ගදී මෙතනින් එහාට විස්තර කරන අකුසල කර්මවල මම දීර්ඝ වශයෙන් විස්තර විග්‍රහයක යෙදෙන්නේ නැහැ. කාල වේලාව සීමිත නිසා අවශ්‍ය කාරණා සියලු දේවල් ටික කියලා දෙන්නම්. ඔය පිංගුතුල්ලා තව පොත්පත් බලලා කියවලා මේ කරුණු හොයාගන්න උත්සාහ කරන්න ඕනි. නැවත දවසක මේවා විස්තර විග්‍රහ වශයෙන් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නම්. ධර්මදේශනාවකින්ම අවශ්‍ය තැනකදී අපි දැනට මේකට යොමු වෙන්නේ නැත්නම් අපිට අවශ්‍ය අභිධර්ම පාඩම නිසා අපි අභිධර්ම පාඩමට මූලිකත්වය දීලා මේ කර්ම
සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක විතරක් සිහිපත් කරන්නයි විශේෂම කර්ම සහ කර්මපතභාවයටපත් වෙන්නේ කොහොමද කියන එක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක කියලා දෙන්නයි මේ විස්තර විග්‍රහය කරේ. ඒ කාම මිත්‍යාචාර අකුසල කර්මය කියන්නේ පින්වන්නේ තුන්වෙනියට තියෙන කායද්්වාරයේ තියෙන අකුසල කර්මය. මේ අකුසල කර්මය සිහිපත් කරලා තියෙන්නේ දැන් කාම කියලා කියන්නේ මෙතනදී ස්ත්‍රී පුරුෂය. ස්ත්‍රිය සහ පුරුෂයා කියන එක තමයි මෙතනදී කාම කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. මිත්‍යාචාර කියන්නේ වරදවා හැසිරීම. ස්ත්‍රී පුරුෂයන්ගේ වැරදි හැසිරීමට කියනවා කාම මිත්‍යාචාරය කියලා. පුරුෂයා පර ස්ත්‍රීන් සේවනය කරද්දිත් ස්ත්‍රිය පර පුරුෂයන් සේවනය කරද්දිත් උපදින්නා වූ යම්කිසි ආස්වාද චේතනාවක් වෙද්ද ඒ ආස්වාද චේතනාවට කියනවා කාම මිත්‍යාචාර අකුසල කර්මය කියලා. තේරුණාද? මේක පරිපූර්ණ භාවයටපත් වෙන්න අංග 4ක් වෙනවා කර්මපතයක් බවටපත් වෙන්න. පර ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙන්න ඕනි. සේවන චිත්තය ඇති වෙන්න ඕනි. උපක්‍රමයේ නැත්තම් සේවනීය කිරීම කියන එක සිද්ධ කරන්න ඕනි. ඒක අදිවාසනීය කරන්න ඕනි. ඒ කියන්නේ ඉවසන්න ඕනි. ඒ සේවනීය ඉවසන්න ඕනි. පර ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙන්න ඕනි. සේවන චිත්තය ඇති වෙන්න ඕනි. සේවනීය කිරීම සිද්ධ වෙන්න ඕනි. ඒ සේවනීය ඉවසන්න ඕනි. මෙන්න මේ 4 සම්පූර්ණ වෙච්ච ගමන් මේක කාම මිත්‍යාචාර අකුසල කර්මය කර්මපතයක් බවට පත් වෙනවා. පින්දී මෙතනදී බොහෝ අය දන්නේ නැහැ මේ පර ස්ත්‍රියක් කියන්නේ කවුද කියන එක. පර ස්ත්‍රියක් කියන්නේ පින්වත්නි දැන් පර ස්ත්‍රීන් 20 දෙනෙක් දක්වලා තියෙනවා ධර්මයේ පර ස්ත්‍රිය කියන්නේ කවුද කියන එක. මාතුරක්කිතා, පිතුරක්කිතා, මාතු පිතුරක්කිතා, භගිනිරක්කිතා, බාතුරක්කිතා, ඥාතිරක්කිතා, ගොත්තරක්කිතා ආදී වශයෙන් 20 දෙනෙක් දක්වලා තියෙනවා. මම මේක සිංහලෙන් කියලා දෙන්නම්. මේ 20 දෙනා කවුද කියන එක. එතකොට ඔය පින්තුල්ලා මේක ලියා කියා ගන්න. 1. මව විසින් රකින්න ස්ත්‍රිය. 2. පියා විසින් රකින්න ස්ත්‍රිය. 3. මව්පිය දෙදෙනා විසින් රකින්න ස්ත්‍රිය. 4. සහෝදරිය විසින් රකින්න ස්ත්‍රිය. 5. සහෝදරයා විසින් රකින්න ස්ත්‍රිය. 6. නෑයන් විසින් රකින්න ස්ත්‍රිය. 7. සකීය ගෝත්‍රයන් විසින් රකින්න ස්ත්‍රිය. ඒ කියන්නේ ක්ෂත්‍රීය වංශයයි ක්ෂත්‍රීය වංශකයෙක්ව රකින්නවා නම් අන්න එයත් මෙතනදී පරස්ත්‍රිය කියන කෙනාට අයිති වෙනවා. ධම්මරක්කිතා සහධාර්මිකයන් විසින් රකින්න ලද ස්ත්‍රිය. කියන්නේ භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරි සික්කමානා කියන 5 දෙනා විසින් රකින්න ස්ත්‍රිය. සාරක්කා කියන්නේ පින්ගන්නේ මේ ගැබ්ව සිටින ස්ත්‍රිය. නැත්නම් මෙයා මගේ කියලා කවුරු හරි කෙනෙක් රකින්නවා නම් ඒ රකින්න ස්ත්‍රියත් මෙතනදී සාරක්කා කියන එකට අයිති වෙනවා. සපරිදණ්ඩා ස්ත්‍රිය. ඒ කියන්නේ දැන් 10 වෙනි එක මම මේ කියන්නේ සාරක්කා කිව්වේ නමය. සපරිදණ්ඩා කියලා කියන්නේ දැන් ඔන්න නීතියක් දානවා අන්න අහවල් ස්ත්‍රිය කරා ගියොත් මෙන්න මෙච්චරක් දඩ ගහනවා කියලා. අන්න ඒ ස්ත්‍රිය මෙතනදී සපරිදණ්ඩා කියන කෙනාට අයිති වෙනවා. ඒ කියන්නේ එහෙම දඩ නියම කරලා තියෙන කෙනා ගාවට ගියත් කියන්නේ යන්න එපා කියලා අයිතිකාරයෙක් ඉන්නවනේ එතනදී නේද? ඒ අයිතිකාරීත්වයක් හංගවලා තියෙනවනේ දඩයක් නියම කරලා. එතනදී සපරිදණ්ඩා කියන එකෙන් මේ ස්ත්‍රිය පරස්ත්‍රියක් බවට පත් වෙනවා. ඊළඟට 11 ධනත්තිකා. කියන්නේ ධනය දීලා ගන්න ස්ත්‍රිය. සල්ලි දීලා ගන්න ස්ත්‍රියට තමයි මෙතනදී ධනත්තිකා කියලා සිහිපත් කරලා තියෙන්නේ. ඊළඟට 12 සිය කැමැත්තෙන් පුරුෂයා ළඟ වසන ස්ත්‍රිය. 13 භෝගය නිසා භාර්යාවට පත් වූ ස්ත්‍රිය. යම් කෙනෙක් ස්වකැමැත්තෙන් නෙමෙයි භෝගය නිසා භාර්යාව බවට පත් වෙනවා. ඒ වගේ 14 වස්ත්‍රීය මාත්‍රයෙන් භාර්යාව බවට පත් වූ ස්ත්‍රිය. මේ ඔක්කොම පින්වත්නි 13 14 වශයෙන් පරස්ත්‍රිය කියන ගොඩට වැටෙනවා. 15 පෙන් ටිකක් පෙන්නලා දැන් මේ පෙන් කලයට අත දාලා කියනවා අපි මේ පෙන් කලේ වගේ එකට වසමු කියලා. අන්න එහෙම කළා කෙනෙක්ව කැමති කරගත්තොත් එයත් ඕදපත්ත කිනී කිව්වේ ඒකයි. එයත් පරස්ත්‍රියක් බවට පත් වෙනවා. 16 දියදර අදින ස්ත්‍රියක් Tamanගේ බිරිඳ බවට පත් කරගත්තු කෙනෙක්. දියදර අදින කෙනෙක් ඒ හිසේ තියෙන බර බිමට තියලා එනිසා කැමති කොටගෙන බිරිඳ බවට පත් කරගන්න කෙනෙක්ට. 17 දාසීව භාර්යාව බවට ගත් ස්ත්‍රිය. කියන්නේ දාසියක් විදියට ගත්තත් ඒ කාලේ ಭಾರತೀಯ සමාජ විශේෂම මෙහෙම තියලා තියෙනවා. එයත් පරස්ත්‍රියක් බවට පත් වෙනවා. ඊළඟට 18 කම්මකාරී භාර්යා. ඒ කියන්නේ බැල මෙහෙ කරන ස්ත්‍රියව භාර්යාව බවට පත් කරගන්නවා. එතනදී කම්මකාරී භාර්යා කියන එකෙන් මෙයා පරස්ත්‍රියක් බවට පත් වෙනවා. 19 දජාහටා. දජාහටා කියලා කියන්නේ පිටුනේ දැන් යුද්ධයක් කරලා යුද්ධය කරපු පැත්තෙන් කවුරු හරි ස්ත්‍රියක්ව එක්කන් එනවා. අන්න ඒ ස්ත්‍රියත් මෙතනදී පරස්ත්‍රියක් බවට පත් වෙනවා. මොහොත්තිකා 20 කියන්නේ පිටින් මොහතකට තමන්ගේ බිරිඳ බවට පත් කරගන්න ස්ත්‍රිය. මොහතකට තමන්ගේ බිරිඳ බවට පත් කරගත් ස්ත්‍රියත් පරස්ත්‍රියක් බවට පත් වෙනවා. මෙන්න මේ කියපු 20 දෙනා අතරින් කවරෙක් සමග හෝ මෙවුන්දම් සේවනීය කියන ග්‍රාම ධර්මයේ සිද්ධ කළොත් ඒ සේවනීය කරන පුරුෂයාට කාම මිච්ඡාචාර අකුසල කර්මපතේ සිද්ධ වෙනවා. මෙතනදී ස්ත්‍රියට පුංචි අවකාශයක් තියෙනවා. ඒ කියන්නේ මේ අවකාශයක් කියලා කිව්වෙ පින්වත්නි මේක වරදවා හංගින්න එපා. මේ තියෙන ධර්ම ස්වභාවය පෙන්වන්නේ මාතුරක්කිතා පිතුරක්කිතා මාතා පිතුරක්කිතා භගිනිරක්කිතා බාතුරක්කිතා ඥාතිරක්කිතා ගොත්තරක්කිතා ධම්මරක්කිතා කියලා 8 දෙනෙක් සිහිපත් කරන්නේ මුලින්ම. ඒ කියන්නේ පළවෙනි 8 දෙනා. අන්නේ 8 දෙනාට දැන් පුරුෂයෙක් මෙවැනි කාන්තාවක් එක්ක වර්ධිකාම සේවනයේ හැසුනොත් කාමීච්ඡාචාරය වෙනවා. හැබැයි මේ කාන්තාව පරපුරුෂ සේවනයේ යෙදුනොත් මෙතනදී පරපුරුෂ සේවනයේදී කර්මපතයක් සිද්ධ වෙන්නේ නැහැ.
හැබැයි කාන්තාවට මෙතනදී කාමමිච්ඡාචාරය වෙන්නේ නැහැ කියලා කාන්තාවගේ අම්මගේ තාත්තගේ හරි කාගේ හරි අවසරේ නැතුව මේ කාන්තාවත් එක්ක කාමමිත්‍යාචාරයේ හැසිරෙන පුරුෂයාට කාමමිච්ඡාචාරය සිද්ධ වෙනවා. ඒක තමයි ධර්ම ස්වභාවය. මෙතනදී කාන්තාව නිදහස් වුණාට පුරුෂයාට නිදහස් වීමක් ලැබෙන්නේ යාට කාමමිච්ඡාචාරය කියන එක සිද්ධ වෙනවාමයි. ඒක ඉතින් ධර්ම ස්වභාවය. මේ පිළිබඳව දීර්ඝ විස්තර ගුරුවරයෙක්ගේ ඇසුරින් සොයලා බලලා ඉගෙන ගන්න තව ටිකක් විස්තර විග්‍රහ වශයෙන් ඉගෙන ගන්න බලන්න. මොන හරි ගැටලු තිබ්බොත් මේ ධර්මදේශනාව විකාශය වෙන නාලිකාවේම ඔබට පුළුවන් තියෙන ප්‍රශ්න ටික අහන්න. ඔබ දන්නවා ඇති අපි දක්වලා තියෙන නොඑක් තැන්වල ඔබට අපිත් එක්ක සාකච්ඡා කරන්න කතා කරන්න පුළුවන් තැන් ඉදිරියේදී තවත් එවැනි අවස්ථා හදලා දෙනවා. ඒ වගේ අවස්ථාවකදී මේවා පිළිබඳව සිහිපත් කරලා දෙන්න. ඒතර මේ කාමමිත්‍යාචාරය මෙන්න මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. මේක කායද්්වාරික අකුසල කර්මයක් බවට දැනගන්න ඕනි. පිටින්දී මෙතනදී මතක් කරන්න ඕනි කාරණාවක් තියෙනවා. දැන් සුරාමේරය කියලා එකක් තියෙනවනේ. ওই දස අකුසල කර්මවල සුරාමේරය කියන එක නේ. මේ සුරාමේරය කියන එක පින්වත්නි කාය කර්මයක් නිසා ස්පර්ශකාම කියන ගුණේ වර්ධවා පිළිපදිනින් කාමමිච්ඡාචාරය කියන අකුසල කර්මයේම මේ සුරාපානීය කියන එකත් ඇතුළත්. පින්වත්නි මේ සුරාපානීය කියන එක විශේෂයෙන්ම කර්මයක් විදිහට නොදැක්කුවට මේක පුංචි එකක් කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් අට කතාවේ සිහිපත් කරනවා මේ සුරාපාන අකුසල කර්මය ප්‍රාණාතිපාත අදින්නාදාන කාමමිච්ඡාචාර මුසාවාද කියන හතරටත් වඩා අතිශයින්ම මහා සාවද්දී කියලා. එයි පියනි මේ සුරාපානීය කරපු කෙනාට අම්මා තාත්තා පේන්නේ නැහැ. ආර්ය ධර්මයන් වලට පවා හානි කරන්න පුළුවන්. ඒ නිසා අතනින් ප්‍රාණඝාතයක් විතරයි වෙන්නේ. මේ මත්පැන් පානීය කරපු කෙනෙක්. යාට භාගතුන් වහන්සේ සංඝයා කියලාවත් පේන්නේ නැහැ. සමහරු ඉන්නවා මත්පැන් බීලා ගම් මට්ටමට වෙලා හාමුදුරුවරුන්ට පරුසා වචනින් බයින අය. ඒගොල්ලෝ සුරාපානීය නැති වුනහම එහෙම කරන්නේ නැහැ. එතකොට අන්න ඒකයි කිව්වේ සුරාපානීය කියන එක මහා සාවද්දේ අර හතරටත් වඩා මේක බරපතල අකුසලයක් බවට දැනගන්න ඕනි කියලා. එනිසාමයි භාගතුන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී උනත් මජ්ජපානාච සංයමෝ කියලා වෙනම එකක් සිහිපත් කළේ නේ. මේ සුරාපානීය කරන කෙනා ප්‍රාණඝාතය හොරකම් කරන කෙනාටත් බොහෝ අනුබල දෙනවා. දැන් ඔය පිටුතුල දැකලා ඇති හොරකම් කරන්න යන බොහෝ අය ඊළඟට ප්‍රාණඝාතය කරන්න යන බොහෝ අය මුලින්ම කරන්නේ මොකක්ද? බොනවනේ. සුරාපානීය කරලා අර ඒ සුරාපානීය කිරීමේ උපකාරයෙන් තමයි අනිත් දේවල් කරන්නේ. එනිසාම සිහිපත් කරලා තියෙනවා මේ සුරාපාන අකුසලය කියන එක සතර අපායේ ප්‍රතිසන්දි විපාකය ඇති කරන කර්මපතයක් බවට දක්වලා පෙන්වලා ඒත්තු ගන්නවලා තියෙනවා. එනිසා දැනගන්න ඕනේ මේක මහා සාවද්ද කර්මයක් බවට. ඉතින් මේ තමයි කාමමිච්ඡාචාරය පිළිබඳව ඔබ දැනගත යුතු දේවල්. මෙතනදිත් අර සීල ගුණ කියන දේවල් වලින් අල්පසාවද්ද මහා සාවද්ද කියන දේවල් තීරණය වෙන බව මතක තියාගන්න. කාමමිච්ඡාචාරී විපාක වශයෙන් සිහිපත් කරලා පෙන්වන දීලා තියෙනවා. මේ ලෝකෙදිත් නින්දාවට භාජනය වෙනවා, අනුන්ගෙන් කුටි කන්න වෙනවා, ඕව වෙනවා. සිරගෙයි වැටලා දුක් විඳින්න වෙනවා, මරණින් මත්තේ නිරේ උපදින්න සිද්ධ වෙනවා. සිහිපත් කරලා තියෙන අඟල් 16ක් දික් කටු ඇති ඉඹුල් ගස් වලට නංවල බස්වල වර්ෂ දහස් ගණන් කල්ප ගණන් නිරේ දුක් විඳින්න වෙන බව. නිරේන් මිදුණත් මිනිසත් බව ලබනකොට ඉත්ති භාව කියන රූප වලින් මිදිලා නපුංසක ආදීන් බවට පත් වෙලා උප්පත්ති ලබන්න සිද්ධ වෙනවා. විරූප වෙනවා, ජනයාට අප්‍රිය වෙනවා, බොහෝ සතුරන් නැත්තන් බවට පත් වෙනවා. මෙහෙම සිහිපත් කරලා තියෙනවා. නිසා මේ කාමමිත්‍යාචාරයෙන් වෙන් වෙන්න කවුරුත් කල්පනා කරගෙන තීරණය කරගන්න ඕනි. මේ තමයි කායද්්වාර කර්ම 3. ඉතින් පින්වත්නි මම හිතන්නේ විශාල කාලයක් අපිට මේකට වැය වෙලා තේනවා මේ 3 අහන්න. මේක තව අපිට දැනගන්න තියෙන්නේ මුසාවාද ආදී කර්ම ටික විතරයි. මේවට වැඩි වෙලාවක් යන්නේ නැති නිසා මම මේ ටික එක වෙලාවෙම කියලා දෙන්නම්. මොකද මේව දැනගන්න ඕනි ටිකයි තියෙන්නේ. ඒ ටිකත් මේ දේශනාවෙම දැනගන්න එක අපිට පහසුයි ඊළඟ ධර්ම දේශනාවන් වලට යන්න. මුසා කියලා කියන්නේ අසත්‍යයට කියන නමක්. වාද කියන්නේ කියනවට. මුසාවාද කියන්නේ අසත්‍ය ප්‍රකාශ කිරීම. මුසාවාද බොරු කියනවා කියන එක. Taman දැක්ක දේවල් නොදැක්ක කියනවා නම්, නොදැක්ක දේ දැක්ක කියනවා නම්, අහපු දේවල් ඇහුවේ නැහැ කියනවා නම්, නොඇසුපු දේවල් ඇහුවා කියනවා නම්, දන්න දේ දන්නේ නැහැ කියනවා නම්, නොදන්න දේ දන්නවා කියනවා නම්, එවැනි කීම් වලට කියනවා මුසාවාදය කියලා. මේ ආකාරයට අසත්‍යයක් කියලා දැනගෙන අනුන් රවටන අදහස් ඇතිව අසත්‍ය වචන ප්‍රකාශ කරනකොට උපදින අකුසල ජවන චිත්ත වීතීන්ගේ හටගන්න ජවන් සංප්‍රයුක්ත චේතනාවන් වලට කියනවා මුසාවාද අකුසල කර්ම කියලා. මේ මුසාවාද අකුසල කර්මයේ අංග 4කින් පරිපූර්ණ භාවයටපත් වෙන්න ඕනේ. අභූත වස්තුවක් නැත්නම් බොරුවක් වෙන්න ඕනේ. බොරු කියනවා කියන චේතනාව ඇති වෙන්න ඕනේ. බොරු කියන්න උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහයෙන් අනිත් කෙනා ඒක දැනගන්නත් ඕනේ. ඒ කියන්නේ බොරුවක් කියන අදහසින් කියනකොට අනිත් කෙනා ඒක දැනගත්තේ නැත්නම් එතකොට මේක කර්මපතයක් භාවයටපත් වෙන්නේ නැහැ. තමන් බොරු කියන්නත් ඕනේ, කියන එක බොරුවක් වෙන්නත් ඕනේ, බොරු කියන්න උත්සාහ කරන්නත් ඕනේ. අන්‍යයන් ඒ දැනගන්නත් ඕනේ. දැන් හදේසියෙන් කතා කරගෙන යද්දි පැටලිලා වචනයක් කියුණාට ඒක බොරුවක් වෙන්නේ නැහැ. එයි ව්‍යායාමයක් නැහෙනි, උත්සාහය කියන එක නැහෙනි. එතකොට ඒක කර්මපතයක් වෙන්නේ නැහැ. බොරු කියන සිත නැහැ.
තේරුණාද මම මේ කියන එක? ඒතර බොරුවක් වුණා අනිත් අය දැනගත්ත කියලා පින්වත්නි මුසාවාද කර්මය සිද්ධ වෙන්නේ නේ. බොරු කියන සිත තියෙන්නත් ඕනි. බොරු කියන උත්සාහ කරන්නත් ඕනි. මෙන්න මේ හතරම එකතු වුණොත් මෙතනදී කර්මපතය සිද්ධ වෙනවා. මේ බොරු කියනකොට අල්පසාවද්දි මහාසාවද්දි භාවයටපත් වෙන්න පින්වත්නි තමන් කියන බොරුවෙන් අහන කෙනාට සිද්ධ වෙන අනර්ථයේ තරමට. ඒ අලාභහානියේ තරමට මේක මහාසාවද්දයි. ඒ වගේම රවටන ලද පුද්ගලයාගේ ගුණේ හැටියටත් මේක අල්පසාවද්දි මහාසාවද්දි භාවයටපත් වෙනවා. මුසාවාද අකුසල කර්මයේ වචී කර්මයක් වුණත් පොත්පත්වල ලියලා හස්ත මුද්‍රාදීන් හංගවලා මේක කායද්්වාරේනොත් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක කායද්්වාරවත් වචීද්්වාරවත් වෙනවා. බොහෝ වශයෙන් මේක සිද්ධ වෙන්නේ වචීද්්වාරිකවයි. පොත්පත්වල ලියලා ඉතින් බොරු කියනවා කියන එක ඔය ධර්මයේ විකෘත කරන අයට වගේ කායද්්වාරික විදිහින් සිද්ධ වෙන අකුසල කර්ම. මොකද ඒගොල්ලෝ බොහෝ ලියන පොත්පත්වල නේද වැඩිපුරම ලියන්නේ බොරුනේ. අන්න එතකොට සමහරව තමන් බොරු කියන්නේ කියලා දැන දැනම මේක කරනවා. එතකොට ඉතින් ඒ කර්මයේ මහාසාවද්දි බවට පත් වෙන ධර්මයට අනර්ථ කිරීම කියන එකනොත් ගුණයන් වලට අනර්ථයක් කිරීම කියන එකනොත් මේක මහාසාවද්දි අකුසලයක් බවට පත් වෙනවා. මෙලවත් පරලවත් පෙර කීසේම අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. මිනිසත් බවක් ලැබුවොත් ආපහු ගිහිලා නොඑක් අභූත චෝදනා ලබන්නෙක් බවට පත් වෙන්නට සිද්ධ වෙනවා. තවත් කියන්න ගියොත් බොහෝම විපාක තියෙනවා කියන්න. ඉතින් ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. මේක ලෝභ මූලිකවත් වෙන්න පුළුවන්, ද්වේෂ මූලිකවත් වෙන්න පුළුවන්. Tamante යම්කිසි ලාභයක් බලාගෙන කියනවා නම් මේක ලෝභ මූලිකයි. නැත්තම් කාට හරි තරහින් කරනවා නම්, පරිගැනීමේ අදහසින් කරනවා නම් මේක ද්වේෂ මූලිකවයි සිද්ධ වෙන්නේ. ඒ තමයි මුසාවාද කර්මය. ඊළඟට එනවා පිසුනා වාච කර්මයට. මේකත් වාග්ද්වාරිකයි. පිසුනා වාචා කියන්නේ පිටින් ප්‍රිය බව ශූන්‍ය කරන කතාවට කියනවා පිසුනා වාචා කියලා. සමගියෙන් ඉන්න අයව, ප්‍රියමනාපයෙන් ඉන්න අයව බිඳවන අයට, අන්නේ ප්‍රියමනාප භාවයේ බිඳවන අදහසින් ඔවුන්ට කේලම් කීමෙන් හටගන්න ජවන් සිත්වල සංප්‍රයුක්ත චේතනාවෝ පිසුනා වාච බවට පත් වෙනවා. කේලම් කීම තමයි මේ වෙන්නේ. මේකේ අංග හතර දැනගත්තාම තේරෙනවා බිඳින්න ඕනේ අන්‍ය පුද්ගලයන් වීම, ඔවුන් බිඳවන කැමැති සිත ඇතිවීම, බිඳීමට උපක්‍රම යෙදීම, තමන්ගේ බස් අදහලා නැත්නම් තමන්ගේ වචනේ අදහලා ඔවුන් බිඳීම කියන හතර සිද්ධ භාවයට આવත් කර්මපතයක් භාවයට පත් වෙනවා. මේ පිසුනා වාච කර්මයක් වචී කර්මයක් වුණත් මේකත් පොත්පත්වල ලියලා අතින් අරහින් මෙහින් පෙන්නලා කායද්්වාරයේ පවතින්නත් පුළුවන් කියන එක මතක තියාගන්න. ලෝභ මූලික සිතුනුත්, ද්වේෂ මූලික සිතුනුත් මේක වෙන්න පුළුවන්. තමන්ට ලාභ ප්‍රයෝජනයක් ගැනීමේ ආසාවෙන් මේක කරොත් ලෝභ මූලික සිතක්, අනුන් පෙළීමේ හෝ පරිගැනීමේ හෝ අදහසෙන් කරොත් ද්වේෂ මූලික සිතක් බවට පත් වෙනවා. මේ පිසුනා වාච කර්මය කරන්නේ සිත. ඊළඟට එනවා පරුසා වාචා. පරුසා වාචා කියන්නේ පින්වත්නි හිත රිදවන තද වචන. පරුස කියන්නේ කියන්නේ හිත රිදවන තද වචන භාවිතය. ඒක පින්වත්නි අංග තුනකින් සම්පූර්ණ භාවයට පත් වෙනවා. කියන්නේ අනුන් පෙළීමේ අදහසින් තමයි මේක කියන්නත් ඕනි. ඒ අනුන් පෙළීමේ අදහස ඇති වෙන චේතනාවම පරුසා වාච අකුසල කර්මයේ බවට පත් වෙනවා. මේකේ අංග තුන තමයි ආක්‍රෝෂ කරනු ලැබීම, අන්‍ය පුද්ගලයෙකු බවට පත් වෙන්න ඕනි, පටිඝ සිතක් නැත්නම් තරහ සිතක් ඇති වෙන්න ඕනි, ආක්‍රෝෂ කිරීම කියන එක සිද්ධ කරන්න ඕනි. අන්‍ය පුද්ගලයෙකු වීම, තරහ සිත ඇතිවීම, ආක්‍රෝෂ කිරීම කියන තුන සිද්ධ වෙච්ච ගමන් පරුසා වාච අකුසල කර්මය සිද්ධ වෙනවා. මේ පරුසා වාචය සිද්ධ වෙන්නේ පින්වත්නි පටිඝ සම්පයුක්ත සිතකින්මයි. Taman පාවිච්චි කරන පරුෂ වචනේ තද භවයේ හැටියටත්, ආක්‍රෝෂ කරනු ලබන පුද්ගලයාගේ ගුණ ස්වභාවයේ හැටියටත් කර්මයාගේ මහා සාවද්‍ය සහ අල්ප සාවද්‍ය බව සිද්ධ වෙන බව දැනගන්න ඕනි. මේක වචී කර්මයක් වුණත් අනිත් කෙනෙක්ගේ හදවත පෙළෙන වචන ලියලා කියලා දැක්වීමෙන් මේක කායද්්වාරිකව සිද්ධ වෙන්නත් පුළුවන්. අංග තුන සම්පූර්ණ වුණොත් කර්මපතයක් භාවයට පත් වෙනවා. ඊළඟ එක තමයි සම්ප්‍රප්පලාපය. සම්ප්‍රප්පලාපයට පින්වත්නි අංග දෙකයි. නිරර්ථක කතා ඇති බව ඒක ප්‍රකාශ කිරීම. නිරර්ථක කතා. සම්ප්‍රප්පලාප කියන්නේ පින්වත්නි හිස් වචන බිනීම. ඒ කියන්නේ මේ හිස් වචන කීම. එවැනි හිස් වචන කතා කරද්දී උපදින චේතනාව සම්ප්‍රප්පලාප අකුසල කර්මී බවට පත් වෙනවා. නිරර්ථක කතා වෙන්නත් ඕනේ, ඒක කියන්නත් ඕනේ. ඔන්න බලන්නකොනේ මේ අකුසල කර්මී කොච්චර සිද්ධ වෙනවද? නිරර්ථක කතා වෙන්නත් ඕනේ, ඒක කියන්නත් ඕනේ. ඔය පිටතට බලන්නකෝ ජීවිතේ වැඩිම කාලයක් මේ වගේ නෙමෙයිද ගෙවෙන්නේ කියලා. නේද? පිටින් මෙන්න මේ අකුසල කර්මය දැන් අපි හිතමු නිරර්ථක කතාවක් කියනකොට අහන අය ඒක සත්‍යයක් කියලාම පිළිත් ගත්තා. ඒක ප්‍රකාශ කිරීමෙන්ම මේක සිද්ධ වෙනවා. ඒ ප්‍රකාශ කරද්දි මිතින් මේ නිරර්ථක කතාව අනිත් අය අහන් ඉන්නවනේ. මෙතනදී මේ කර්මපතයක් භාවයට පත් වෙනවා. ඉතින් මේකෙදි ප්‍රතිසන්දි විපාකات ලැබුණට, ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාකات ලබා දෙන්න තරම් ශක්තිය තියෙනවා. හැබැයි ප්‍රතිසන්දි විපාකේ නොලැබුණොත්, කියන්නේ මේවා දුර්වල කර්ම බවට පත් වුණොත් එහෙම ප්‍රවෘත්ති විපාක මාත්‍රයක් විතරක් ගෙන දෙන කර්ම බවට පත් වෙනවා. සම්ප්‍රප්පලාපයත් වචී කර්මයක් වුණත් පොත්පත්වල ලියලා රෙහිමේ පෙන්නුවොත් මොකද වෙන්නේ? ඒවා කායද්්වාරයේ සිද්ධ වෙන බව දැනගන්න. ඒ නිසා ඔය අනවශ්‍ය දේවල් ලියන බොහෝ අයට අපි දන්නවා දැන් බොහෝ මාධ්‍ය තියෙනවා පාවිච්චි කරන්න අනවශ්‍ය දේවල් කියන ලියන බොහෝ අයට
මේ සම්ප්‍රප්පලාප අකුසල කර්මය සිද්ධ වෙනවා. කොච්චර කී දෙනෙක්ට මේ අකුසල කර්මය සිද්ධ කරගන්නවද කියලා ඔය පිංගුතුල්ල කල්පනා කරලා බලන්න. ලෝභ මූලික සිත් වලිනුත් ද්වේෂ මූලික සිත් වලිනුත් මේක වෙන්න පුළුවන්. Tamanට ලාභයක් ගන්න බලාගෙන කිව්වොත් ලෝභ මූලික සිතක්, අනුන්ට වැඩක් අනර්ථයක් කිරීමේ අදහසින් මොනවා හරි කිව්වොත් ද්වේෂ මූලික සිතක් බවට පත් වෙන්න පුළුවන්. මේ තමයි වාග්ද්වාරිකව සිද්ධ වෙන නැත්නම් වචීද්වාරිකව සිද්ධ වෙන අකුසල කර්ම 4යි පෙර 3යි 7යි තව අපිට 3ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ 3ම අකුසල මනෝ කර්ම. අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන 3. අවිද්‍යාව කියලා කියන්නේ පින්වත්නි මම කලින් සිහිපත් කළා අන්සතු වස්තුවක් වීම. ඒක තමාහට වේවායි කියලා සිතපු පමණින්ම අවිද්‍යාව කියන අකුසල කර්මය සිද්ධ වෙනවා. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභයට කියන නමක්. අන්සතු වස්තුවක් වීමත් ඒක තමාහට වේවායි කියලා සිතීමත් කියන මේ දෙක සිද්ධ වෙන ගමන්ම අවිද්‍යාව අකුසල කර්මපතයක් ගන්නටපත් වෙනවා. අවිද්‍යාව කියන එක පින්වත්නි ද්වේෂ මූලික සිතින් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ලෝභ මූලික සිතින් විතරමයි. මේ පිළිබඳව මම කලින් ලෝභ මූලික ද්වේෂ මූලික සිත් ගැන සිහිපත් කරද්දී සිහිපත් කළා. ඊළඟට ව්‍යාපාද අකුසල කර්මය. ව්‍යාපාදය කියන්නේ පිටින් අනුන් නැසේවායි කියලා පැතීම. නැත්නම් අනුන්ගේ විනාශය කැමති බව. මොකද වෙන්නේ මෙතනදී සත්වයක වන බව දැනීමත් ඔහුගේ විනාශය පැතීමත් කියන අංග දෙක සිද්ධ භාවයට ආපු ගමන් මේක කර්මපතයක් ගන්නට යනවා. ඒ චේතනාව ව්‍යාපාද අකුසල කර්මය කියලා කියනවා. මේ කර්මය ද්වේෂ මූලික පටිඝ සංප්‍රයුක්ත සිතින්මයි සිද්ධ වෙන්නේ. කිසිසේත්ම ලෝභ මූලික සිතින් සිද්ධ වෙන්නේ නැහැ. මේ තමයි ව්‍යාපාද කර්මයේ අංග දෙක. සත්වයක වන බව ඔහුගේ විනාශය පැතීම කියන දෙකෙන් මේ අකුසල කර්මය සිද්ධ වෙනවා. අවසානයකට එනවා අපි මිච්ඡාදිට්ඨි කියන අකුසල කර්මය. පිඟුදි මේ මිච්ඡාදිට්ඨි කිහිපයක්ම තියෙනවා. ඉතින් මේවා දක්වන්න වෙලාව නෙමෙයි. ඔය පිඟුතුලා මේවා හොයාගන්න. මේක දෙවදෑරුම් වෙනවා නියත මිත්‍යා දෘෂ්ටි, අනියත මිත්‍යා දෘෂ්ටිය කියලා. එතකොට නියත මිත්‍යා දෘෂ්ටිය තමයි මෙතනදී කර්මපතයක් බවට පත් වෙන්නේ. දැන් කර්මපතයක් බවට පත් වෙන්න බලපාන අංග තියෙනවනේ. ඒ අංග දෙකයි. මොනවද? වැරදි ලබ්ධිය ඇති බව, ඒ ලබ්ධිය ඒසේම පවතිනවයි කියලා ගැනීම. ඉතින් වැරදි දෘෂ්ටිය තියෙන්නත් ඕනේ. ඒ දෘෂ්ටිය ඒ ලෙසම පවතිනවා කියලා ගන්නත් ඕනේ. මේ දෙක ගත්ත ගම අකුසල කර්මපතයක් බවට පත් වෙනවා. ඒකෙත් අනියත දිට්ඨිය නෙමෙයි, නියත මිත්‍යා දෘෂ්ටිය තමයි අකුසල කර්මපතේ බවට පත් වෙන්නේ. නියත මිත්‍යා දෘෂ්ටි ඔය පිටුතුල්ලා දන්නව ඇති. නියත මිත්‍යා දෘෂ්ටි 3යි. අහේතුක දෘෂ්ටි. ඒ කියන්නේ මේ ලෝකයේත් සත්‍යයත් අහේතුකව හටගත්තයි කියන අහේතුක දිට්ඨියට කියනවා නියත මිත්‍යා දෘෂ්ටියක් කියලා. දැන් බොහෝ අය හිතන් ඉන්නවනේ කර්මඵල දන්නේ නැහැ. මේ ලෝකයේත් සත්‍යයත් අහේතුකව හටගත්තා කියලා තමයි හිතන් ඉන්නේ. අන්න බලන්නකෝ දැන් නියත මිත්‍යා දෘෂ්ටිකය තමයි වැඩි. ඒකට කියන්නේ අහේතුක දෘෂ්ටිය කියලා. ඊළඟට කුසල කර්මයේ කුසල විපාකත් අකුසල කර්මයේ අකුසල විපාකත් නැතයි කියලා ගන්නවා සමහර දෘෂ්ටියක්. ඕකට කියනවා නාස්තික දෘෂ්ටිය කියලා. ওই නාස්තික දෘෂ්ටියත් නියත මිත්‍යා දෘෂ්ටිය ගන්නට වැටෙනවා. කියන්නේ කුසල විපාක අකුසල විපාක ඒ කර්මවල නැහැයි කියලා දැනගන්න අයට. තුන්වෙනි එකට කියනවා අකිරිය දෘෂ්ටිය කියලා. අකිරිය දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් මත්තේ ඉපදීමක් නේ. බුදුරජාණන් වහන්සේලා වගේ උතුමන් වහන්සේලා කෙරෙහි පැවැත්විය යුතු 아무තු සිරිත් විරිත් නේ. කියන වගේ දෘෂ්ටියකට ගියොත් ඒකට කියනවා අකිරිය දෘෂ්ටිය කියලා. අද බොහෝ දෙනෙක් ලෝකෙ මේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඕනෑ තරම් මේවට සාදුකාර දෙන අයත් නේද? සමහරු මේවා කියනවා පඬිතුයෝ වගේ මෙලෝ පොතක් කියවලා නැතුව කිසියම් කල්පනාවක් කරලා නැතුව නිකන් සිංහල පොතකුයි සාහිත්‍ය පොතකුයි ව්‍යාකරණ පොතකුයි විතරක් කියවලා තමන් අර මන් දැක්කයි පෙරේදා සිංහල ගුරුවරයෙක් කොයි පිඟුතුල්ලා දන්නවා ඇති ව්‍යාකරණයක් දෙකක් කටපාඩම් කරලා හිතන් ඉන්නේ කොණ්ඩේ ටිකක් බැන්දට පස්සේ තමන් තමයි මේ ලෝකේ සියල්ල දන්න කෙනා කියලා. ඒ පිඟුතුල්ලා දන්නේ නැහැ. අපිට ඒ පිඟුතුල්ලගෙන අනුකම්පාවක් විතරයි එන්නේ දකින්න හැම වෙලාවකම මේ නියත මිත්‍යා දෘෂ්ටියට අහු වෙලා කර්මපත පූර්ණේ කරගෙන යනවා. මොකද වෙන්නේ? මරණින් මත්තේ ඒකාන්තයෙන්ම නිරේට යනවා. ගිහිල්ලා කල්ප විනාශයකදීවත් ගොඩ එන්නේ නැතුව කෝටි ලක්ෂ ගණන් සක්වලවල් වලින් පිට සක්වලවල් වලත් ඉපදිලා අති දීර්ඝ කාලයක් දුකින් දින් වෙනවා. හරි. එතකොට දැන් මම ওই පිඟුතුලට හේතුක දෘෂ්ටිය, නාස්තික දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය කියලා දුන්නා. තවත් මේකේ තියෙනවා පිඟුතුල ඔය පිඟුතුල අහලා ඇති ඔය මහා මංගල සූත්‍රයේ තියෙනවා දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල, විඤ්ඤාත මංගල කියලා එකක් අට කතාවේ. මේ කියන්නේ මේ පස්කම් සැප අනුභව කිරීමේ දෝෂයක් නැත ආදී වශයෙන් අර සමහරු කියනවා නේද? දැන් ඔක බොහෝ අය කියන බුලත් පිට කෑවට කමක් නැහැ ඇලෙන්නේ නැතුව. දැන් ඕක ව්‍යාප්ත වෙලා ප්‍රසාරණීය වෙලා ගිහිල්ලා දැන් කියනවා ඕන දෙයක් කරාට කමක් නැහැ, ඕන වැරදි වැඩක් කරාට කමක් නැහැ, ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව කියලා. පස්කම් සැප අනුභව කිරීමේ දොසක් නැත කියලා දැකීමම එක දෘෂ්ටියක්. ඊළඟට දිට්ඨ සුත මුත විඤ්ඤාත මංගල කියන දේවලුත් මිත්‍යා දෘෂ්ටි ගන්නට වැටෙනවා. හරි. ඒ සමේව හිමින් සැරේ දැනගන්න ඕනි. මේ මිත්‍යා දෘෂ්ටි අකුසල කර්මයේ කියන එක පින්වත්නි අවිද්‍යාව වගේම ලෝභ මූලික දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 විතරයි ලැබෙන්නේ. කියන්නේ දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 විතරයි. විප්‍රයුක්ත සිත් වල නේ. දිට්ඨිගත සංප්‍රයුක්ත කියන්නේ මේකනේ. දිට්ඨි කියන චෛතසිකයේ යෙදෙන්නෙම මේවත් එක්ක. ඔය පිටුන්තරට අර දිට්ඨිය ගැන කියලා දෙද්දි දෘෂ්ටි ගැන කියලා දුන්නනේ. මෙන්න මේ දෘෂ්ටි නිසා තමයි අර දිට්ඨිය කියන චෛතසිකය ඇති වෙන්නේ. දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් ඇති වෙන්න බලපාන කරුණු විදිහට ඒකයි කිව්වේ
මෙවැනි මිත්‍යා දෘෂ්ටිය ඇසුරු කරන භාවිත කරන අයත් එක්ක වාසය කිරීම, කියන්නේ මිත්‍යා දිට්ඨිකයන් එක්ක වාසය කිරීම, ධර්මයෙන් වෙන්ව වාසය කිරීම, නොමනා වැරදි කල්පනා බහුල කොට ඇති බව, නුනුවණින් මනසිකාර්ය කිරීම කියන කාරණා නිසා Tamanට මේ විවිධ දෘෂ්ටීන් ඇති වෙන්න පුළුවන්. මේ තමයි දස අකුසල කර්මයන්ගේ ඔබ දැනගත යුතු විග්‍රහය. පින්වත්නි, මේ බොහෝම කෙටියෙන් සහ වේගයෙන් තමයි මේ කියලා දුන්නේ. මොකද අපි කරගෙන යන්නේ අභිධර්ම පාඩමක් නිසා අභිධර්ම පාඩමට මට මූලිකත්වය දෙන්න ඕනි. නමුත් මේ අවස්ථාවට ආවට පස්සේ මේක අතහරින්න බැරිව කියලා දෙන්න ඕමනාව තියෙන නිසා තමයි මම මේ පිළිබඳව ඔය පිංගුතුලට කියලා දුන්නේ. ඒ ඔය පිංගුතුල දැනගන්න මේවා කියන්න ගත්තොත් පැය 7-8ක ධර්ම දේශනාවක් වුණත් මේ ගැන කරන්න පුළුවන්. මොකද මේ ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම සිද්ධ වෙන ක්‍රම මහත් වැඩි. ලෝකේ බොහෝ මිනිස්සු සිද්ධ කරන්නේ මේ වගේ අකුසල කර්ම ඒ නිසයි දැන හෝ නොදැන. ඒ නිසා මේ දස අකුසල කර්මපත ගැන කළ කෙටි සහ වේගවත් විග්‍රහය නැවත වාරයක් ශ්‍රවණය කරලා කරුණු හොයලා මේ පිළිබඳව මනාව වූ අවබෝධයකට එන්න කොයි කවුරුත් උත්සාහ කරන්න ඕනි. අවසාන වශයෙන් සංක්ෂිප්තව ආපහු මතක් කරලා දෙන්නම්. මේ දස අකුසල කර්මපතයන්ගෙන් පාණාතිපාත, පරුසා වාචා, ව්‍යාපාද කියන අකුසල තුන්දෙනා ද්වේෂ මූලික සිතින්ම විතරයි සිද්ධ කරන්න පුළුවන්. කාම මිත්‍යාචාරය, අවිද්‍යාව, මිච්ඡාදිට්ඨිය කියන තුන ලෝභ මූලික සිතින් තමයි සිද්ධ කරන්න පුළුවන්. මේ වගේ තව පුංචි ප්‍රභේදයකුත් තියෙනවා. මෝහය කියන එක ප්‍රත්‍ය වෙන බව සිහිපත් කරලා තියෙනවා මේ ලෝභ මූලික සිතටත් ද්වේෂ මූලික සිතටත්. ඒ වගේම අදින්නාදාන, මුසාවාද, පිසුනාවාච, සම්ප්‍රප්පලාප කියන හතර. ඒක ලෝභ මූලික සිතින් වෙන්නත් පුළුවන්, ද්වේෂ මූලික සිතින් වෙන්නත් පුළුවන්. ලෝභ මූලික සිතින් නිසකවම වෙන තුනයි, ද්වේෂ මූලික සිතින් නිසකවම වෙන තුනයි. ලෝභ ද්වේෂ මූලවල දෙකෙන්ම යෙදිලා කරන්න පුළුවන් දේවල් හතරක් දකින්න පුළුවන්කම ලැබෙනවා. අදින්නාදාන, මුසාවාද, පිසුනාවාච, සම්ප්‍රප්පලාප කියන හතරම. මේ තමයි ඔබ දැනගත යුතු දස අකුසල කර්ම විග්‍රහය. ඉතින් කාල වේලාව බොහෝ ඉක්මලා ගිහිලා තියෙන නිසා මෙතනින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. මේ දස අකුසල කර්මපතයන් පිළිබඳව නැවත නැවත සේවනීය කරමින්, මේවා සොයමින්, කරුණු විස්තර විග්‍රහ කරමින් මේ දස අකුසල කර්මපතයන්ගෙන් වෙන්ව සාංශාරික විමුක්තිය දක්වා යන සාංශාරික ගමනේ කෙසෙදු පුංචි වරදකටවත් ඉඩ නොතියා වඩාම පිරිසුදු භාවයටපත් වෙනවා. ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණමේ කුසලයත්, මේ ධර්ම දානමේ පින්කම් වලට සහසම්බන්ධ වෙන හැම දිනෙකටමත්, ඒ වගේම ශ්‍රවණය කළ ඔබ හැම දිනෙකටමත් උතුම් පාරමිතාවක් වේවා, පාරමී පිණිස පවතිවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා, දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.